තෙරුවන් සරණයි ආයුබෝවන් ඔබ සියලු දෙනාටම. ඉතින් අපි අද දවසෙත් මනසාලංකාරය තුළින් ආනන්දයෙන් ප්‍රඥාවට යන ගමන් මඟ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද දවසේ සුපුරුදු පරිදි අපේ මැදිරියට වැඩම කොට තිබෙනවා කළුබෝවිල ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේව අපි ගෞරවපූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම අපේ වෛද්‍යතුමන් සුසිත්රුවන් මහත්මයාත් ඉන්නවා අපිත් එක්ක අද දවසේ මේ කතිකාවත ආරම්භ කරන්න. ඉතින් අපි මීට කලින් සතියේදී කතා බහ කරේ මේ ඉගෙනුම පිළිබඳව. අද ඊට වෙනත්ම පරිබාහිර කාරණාවක් ගැන තමයි කතා කරන්න සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් මේ අර අපේ චන්දන ලියනාරච්චි ගායන ශිල්පියා ගායනා කරන ගීතයක් තියෙනවා ප්‍රේමය ලෝ හැමතැනම ඇති හැම දිනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති කියලා. දැන් මේ මම පළමු ප්‍රශ්නේ විදිහට අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට යොමු වෙන්න සූදානම් වෙන අවසරයි. මේ ඇත්තටම ප්‍රේමය කියන්නේ මොකක්ද? ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඉතින් ඒ සඳහා ඒ ප්‍රශ්නය සඳහා මම පොඩි දාර්ශනික ප්‍රවේශයක් ලබා ගන්න. ඇත්තම මේක මේ අපිට ලෞකික ජීවිතය ගත කරන කෙනෙක්ට සමහරට මේක තේරුම් ගන්නවත් වෙලාවක් නැති වෙයි. අපි ගොඩක් වෙලාවට ප්‍රේම කරනවා. ඒ කියන්නේ පොඩි කාලේ ළමෙක් දෙමව්පියන්ට ප්‍රේම කරනවා, ඊළඟට ගස්වැල් වලට, සෙල්ලම් බඩු වලට එහෙම ගිහිල්ලා අපි මේ ප්‍රේමය කියන අර්ථය අපි දැන් ගමුකෝ මේ තව ගැහැණු කෙනෙක් පිරිමි කෙනෙක්ට හෝ පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක්ට තරුණ වයසේදී මහලු වයසේදී ඇති කරගන්න ප්‍රේමය කියලා. ඉතින් අන්න ඒක ගත්තහම මේ මෙන්න මෙහෙම ලස්සන උපමාවක් තියෙනවා අපේ කටුකුරුන්දී ඥානානන්ද හාමුදුරු ඉදිරිපත් කරපු එක බල්ලෙක් යනවා මේ ඒ දණ්ඩක් උඩින්. ඒ බල්ලා ඒ දණ්ඩ උඩින් ගිහිල්ලා මේ ඒ බල්ලට ඔහුගේ ඡායාව පේනවා ඡායා මාත්‍රේ. ඉතින් මේ බල්ලා බුරනවා. බිරුවම අර යට ඉන්න බල්ලත් බුරනවා. ඉතින් මේ ඒ දණ්ඩ උඩ ඉන්න බල්ලට තේරෙන්නේ නැහැ මේ තමන්ගේ ඡායාවක්ම තමයි පේන්නේ කියලා. ඉතින් මේ බල්ලත් ඒකට ප්‍රතික්‍රියා දක්වනවා බුරලා. ඉතින් හදිසියවත් ඒ බල්ලා මුලින්ම බුරන්නේ නැතුව නැට්ටවනාගෙන ගිහිල්ලා නැට්ටවනලා hina වුණා නම් අර ඡායාවත් hina වෙනවා. ඉතින් මේ බල්ලා තවත් hina වෙලා ඇඟැලුම්කම් පානවා. ඉතින් මම මේ ගැඹුරු දාර්ශනික කාරණේ ගත්තේ ඒක ඉතාමත් ගැඹුරුයි කෙනෙක්ට ඉතාමත් තෝරගන්න අපහසු තැනක්. අපිට හුඟක් වෙලාවට පේන්නේ දැන් මට රංගනව වෛද්‍යතුමාව කියලා අපි බලනවා. නමුත් ඇත්තටම මේ බලන්නේ මේ පිට ඉන්න මිනිස්සෙක් දිහාද නැත්නම් මගේම හිතේ මැවුණු චිත්‍රයක්ද? දැන් ඒක වර්තව වටහා ගන්න එපා. මම මේ අදහස් කරන්නේ මෙතන මේ රංගන කියලා එක්කෙනෙක්වත් වෛද්‍යතුමාවත් නැහැ කියන අදහස නෙවෙයි. භෞතිකව එහෙම එකක් හම්බෙන්නේ නැහැ කියන අදහස නෙවෙයි. දැන් මේ රංගන කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා මගේ හිතේ ඇඳිච්ච චිත්‍රයක් තියෙනවා. එතකොට වෛද්‍යතුමාගේ හිතේ ඇඳිච්ච චිත්‍රයකුත් තියෙනවා. අපේ මේ සංස්කරණකාරක මහත්තයාගේ චිත්‍රයකුත් තියෙනවා. මේ චිත්‍ර තුන සමාන නැහැ. නේ මොකද දැන් මම රංගනව ආශ්‍රය කරේ දැන් අද දවසේ. ඒකට ඊයේ දවසේ. ඒ දවස් ටිකේ මම ආශ්‍රය කරලා මම රංගන කියන්නේ මෙහෙම පුද්ගලයෙක් න කියන මවාගත්ත අදහසක් තියෙනවා. වෛද්‍යතුමත් ඔන්න මවාගත්ත අදහසක් තියෙනවා. අර අපේ ප්‍රොඩියුසර් මහත්තයා එයා ගොඩක් කල් ඉඳන් අඳුරනවා. ඉතින් එයා මවාගත්ත චිත්‍රයක් තියෙනවා. මේ චිත්‍ර තුනක්. ඊට අමතරව මේ ඇත්තටම මේ පුටු උඩ ඉන්න කෙනෙකුත් ඉන්නවා. ඉතින් අපි පළවෙනියටම තේරුම් ගන්න ඕනේ අපි මේ යම්කිසි පුද්ගලයෙක් දිහා බලනකොට පළමුවෙන්ම අපි බලන්නේ ඒ පුද්ගලයා දිහා නෙවෙයි. ඒ පුද්ගලයා කියලා අපි හිතේ මවාගත්ත පින්තූරේ හරහා තමයි අපි ඒ පුද්ගලයාව දකින්නේ කියන එක අපි පළවෙනියටම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය මූලධර්මයේ පාවිච්චි කරලම තමයි අපි ආදරය කරන්නේ. අපි ආදරය කරන්නේ අපි හිතේ මවාගත්ත පුද්ගලයාට තමයි ආදරය කරන්න පටන් ගන්නෙ. ඉතින් මම දැක්ක මේ පහුගිය කාලේ මේ සමාජ මාධ්‍ය Facebook වගේ ඒවා හදන මූල මේ කම්පැනිස් වල කට්ටිය ඒව හිඳපු කට්ටිය අස් වෙලා ගිහිල්ලා කරපු යම්කිසි මේ සාකච්ඡා මාලාවක් තිබුණා. ඒ සාකච්ඡා මාලාවේදී ඒ කට්ටිය කියන්නේ මේ හැම Facebook වගේ කම්පැනි ගත්තොත් එයාලා දැන් හිතන්න ආනන්ද හාමුදුරුවන්ට ප්‍රොෆයිල් එකක් තියෙනවා. ඒ වගේම ප්‍රොෆයිල් එකක් එයාලගේ සර්වර්ස් වල හදා ගන්නවා. මොකද එහෙම කරන්නේ ආනන්ද හාමුදුරුවෝ ඊළඟට කරන්නේ මොකද්ද කියන එක එයාලා දැනගන්න. ඒ කියන්නේ තව විදිහට හිතුවොත් මම ඊළඟට කරන්නේ මොකද්ද කියන එක Facebook කම්පැනි එක දන්න නිසා එයාලා මට ඊට සුදුසු අලෙවිකරණය කරනවා. ඉතින් ඒ සඳහා වුන් මගේ ප්‍රොෆයිල් එකක් හදා ගන්නවා. ඉතින් අන්නේ Facebook ආයතනයේ තමන්ගේ සර්වර්ස් ඇතුලේ අපි හැමෝගෙම ඒ ඉන්න පාවිච්චි කරන කට්ටියගේ පරිශීලකයන්ගේ ප්‍රොෆයිල් එකක් හදාගත්තා වගේ අපි ආශ්‍රය කරන මිනිස්සුන්ගේ ප්‍රොෆයිල් ටිකක් හදාගෙන ඉන්නවා අපේ හිත ඇතුලේ. ඒ හිත ඇතුලේ අම්මා කියන්නේ මෙන්න මෙහෙම එක්කෙනෙක්. තාත්තා කියන්නේ මෙහෙම එක්කෙනෙක්. මගේ ප්‍රේමවන්තයා කියන්නේ මෙන්න මෙහෙම එක්කෙනෙක් කියන ප්‍රොෆයිල් එක තියෙනවා. ඉතින් ওই ප්‍රොෆයිල් එකේ අර Facebook එකත් ඔය හදලා තියෙන එකේ තියෙනවානේ ඊළඟට ඔහු කරන්නේ මොකද්ද කියන එක ගැන යම්කිසි දලා අදහසක්. ඒ වගේ අපේ හිතෙත් තියෙනවා ඊළඟට ඔහු කරන්න ඕනේ මොකද්ද කියන අදහස. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ඒ අපේ හිතේ ඉන්න එක්කෙනා කරන්න ඕන එකයි ඒ එළියේ ඉන්න එක්කෙනා කරන එකයි සම්පූර්ණයෙන්ම දෙකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට 150ක් වෙලාවට ඒක ළඟින් යන්නත් පුළුවන්. ඉතින් මේ ප්‍රේමය කියන එක ගැන කතා කරන්න ගියාම එක්තරා කබීර් මුනිවරයා කියලා තියෙනවා යම් කිසි කෙනෙක් සැබෑ ප්‍රේමය කියන එක කවදා හරි හොයා ගන්නවා නම් ඔහු අමරණීයත්වයට පත් වෙලා කියලා.
ඒ කියන්නේ අපිට ඇත්තටම සැබෑවටම කාට හරි ප්‍රේම කරන්න නම් අපි මේ පුද්ගලයා සැබෑ ලෙස දකින්න ඕනේ. ඉතින් අපිට සැබෑ ලෙස දකින්න බෑ මොකද අපි හැමතිස්සෙම දකින්නේ අපේ හිතේ හදාගත්ත ප්‍රොෆයිල් එකක් උඩ. හිතේ හදාගත්ත ඡායාවක් කරා තමයි මේ තව පුද්ගලයෙක්ව දකින්නේ. ඉතින් අපි සැබෑවටම ප්‍රේම කරන්නේ ඒ පුද්ගලයාට නෙවෙයි අපේ හිතේ ඉන්න ඡායාවට. ඉතින් මේකට දාර්ශනික වැඩි බවක් වෙන්නත් පුළුවන්. නමුත් ආයි පාරක් ගිහිල්ලා මේ සැබෑ ප්‍රේමය කියන්නේ මේ හිතේ තියෙන ඡායාවෙන් තොරව සැබෑ පුද්ගලයාට ප්‍රේම කිරීම. එහෙම කරන්න පුළුවන් මගේ හිත ශුන්‍යතාවයට පත් කරගත්ත කෙනෙක්ට විතරයි. එහෙම නැත්නම් මේ මගේ හිතේ තියෙන මේ ඡායාව තියෙන්නේ මගේ හිත ඉන්නකල්. එහෙම නැත්නම් මේ මමත්වයේ තියෙනකල්. ඉතින් මමත්වයෙන් සම්පූර්ණයෙන්ම ශුන්‍ය වෙච්ච මිනිහෙක්ගේ අර හිතේ තියෙන ඡායාවත් මැකිලා යනවා. මොකද මමත්වයේ ඇති කල්හි විතරයි මේ ඡායාවට තියෙන්න පුළුවන්. ඔන්න ඔය දෙක අතහැරුණාම සැබෑ ප්‍රේමය අපිට හම්බ වෙනවා. ඉතින් ඒක ඊටාම ගැඹුරු කාරණයක් මේ දාර්ශනිකව ගත්තොත්. නමුත් ඒච්චර දාර්ශනික කතාවකට යන්නේ නැතුව ගත්තොත් අපි හැමතිස්සෙම ප්‍රේම කරන්නේ අපේම ඡායාවකට. ඒ ඡායාව ඇතුලේ අපි ගොඩනගාගත්ත බලාපොරොත්තු තියෙනවා. මෙන්න මේ මගේ ගෑනු ළමයා මෙන්න මෙහෙම ඉන්න ඕනේ. ඔහු මේ විදිහට මගේ ප්‍රේමවන්තයා මෙන්න මේ විදිහට ඇඳුම් අඳින්න ඕනේ. මෙහෙම හැසිරෙන්න ඕනේ. මේ වගේ සුවඳ විලවුන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒක ඇත්ත එක්කෙනාගෙන් ඈත් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ අර්ථයෙන් මම ප්‍රේමය කියන එක මේ වෙලාවේ අර්ථ දක්වන්න කැමතියි. හරි. එහෙනම් මේ ඔබ වහන්සේ බෞද්ධ දර්ශනය ආශ්‍රයෙන් ප්‍රේමයේ විදිහට විග්‍රහ කරේ මම වෛද්‍යතුමන් වෙතට යොමු වෙන්න සූදානම් වෙනවා. දැන් අපි කියනවා සමහර වෙලාවට ප්‍රේමය කියලා කියන්නේ පරිත්‍යාගය. එහෙම නැත්නම් සමහර වෙලාවට කැපකිරීම. ඔය ආදී වශයෙන් විවිධාකාරයේ අර්ථකථන දෙනවා. එතකොට ඇත්තටම වෛද්‍යතුමන් ඔබතුමන් දකින විදිහට ප්‍රේමය කියන්නේ මොකක්ද? ප්‍රේමය ඇත්තටම අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ලොකු දාර්ශනික මාතෘකාවක්. දැන් අපි මේ කතා කරන්නේ යෝන් ප්‍රේමය ගැන මේ මොහොතේ අද දවසේ මාතෘකාව ප්‍රස්තුතය ගත්තාම මම දකින අන්ත දෙකක් තියෙනවා. එතකොට අපි ගොඩක් විශේෂ ක්ෂේත්‍රයන් ඇසුරු කරපු කෙනෙක් හින්දා මට යම් වෙලාවකට හිතන්න පුළුවන් අර the greatest thing you ever learn is just to love and be loved in return. ඔබට ජීවිතේ කරන්න පුළුවන් හොඳම දේ තමයි ආදරේ කරන එක සහ ආදරේ ලබන එක. ඉගෙන ගන්න ඕන හොඳම දේ. ඒ කියන්නේ ආදරේ ඒ තරම් මූලික පරමාර්ථය බවට පත් වෙන තරමටම අද ලෞකික සමාජයේ යම් පිරිසකුත් ඉන්නවා. ඒ වගේම අපි ඉගෙනගෙන තියෙනවා ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේමතෝ ජායති බයං කියන තත්වයට අපි බුද්ධ ධර්ම තුළින් මේ ප්‍රේමය තුළින් දුක සහ බය ඇති වෙනවා කියන තත්වයක් තියෙනවා. ඉතින් මේ පරාසයන් දෙක තුල ගොඩාක් මේ පරාසයන් තුල ප්‍රේමය කියන එක වෙනස් වෙලා යනවා. ඉතින් මේ වගේ ලොකු පරාසයන් තුල ප්‍රේමය කියන එක පවතිනවා. දැන් මම දකින විදිහට ප්‍රේමය කියන්නේ තව කෙනෙක් යම්කිසි පුද්ගලයන් දෙදෙනෙක් අතර තියෙන ගනුදෙනුවක්. ඒ දෙදෙනා අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය සහ ඒ දෙන්නා අතර තියෙන කායික සහ මානසික බැඳීම. ওই දෙක තමයි. ওই දෙකෙන් පිට දෙයක් නෑ ගනුදෙනුව. යම් කායික ගනුදෙනුවක් තියෙනවා සහ මානසික ගනුදෙනුවක් තියෙනවා. ඒ තුල අපි කියනවා වගේ මේ දෙන්න අතර තියෙන විශ්වාසය. විශ්වාස කටයුතු වල ඒ දෙදෙනාගේ ජීවන කටයුතු එකිනෙකා සමග සම්බන්ධයක් ඇතුව ගමනක් ගත කිරීම තමයි මේ ප්‍රේමයෙන් තියෙන්නේ. විශ්වාස පරමාඥාතය කියලා බුද්ධ ආගමේ කියන වගේ මේ විශ්වාසය තමයි අත්‍තරම ප්‍රේමණීය බැඳීමක මූලික අඩිතාලම වෙන්නේ. ඉතින් යම්කිසි විශ්වාසවත් බැඳීමක් තුළින් මම අවබෝධ කරගත්තේ විශ්වාසවත් බැඳීමක් තුළින් යම්කිසි දෙදෙනෙක් අතර කාන්තාවක් සහ පිරිමියෙකු අතර ඇතිවෙන මානසික සහ කායික බැඳීමක් තුළ එකිනෙකා කෙරෙහි ඇතිවන ගනුදෙනුවක් තමයි ප්‍රේමය කියන්නේ. ඉතින් මේ ගනුදෙනුව කොයි ආකාරයකට වුන් දෙදෙනා සමතුලිතව අසමතුලිතව ගත කරනවද කියන එක වෙනමම මාතෘකාවක්. හරි. අපි මේ ගනුදෙනුව පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙනවා මේ කෙටි විරාමයෙන් පස්සේ. නැවතත් ඔබ මනසාලංකාරයේ සමගින් එකතු වෙලා ඉන්නේ. ඒ අතරතුරේදී ඔබට මතක් කිරීමක් කරනවා. අපි මේ සියලුම වීඩියෝස් ඔබට YouTube ඔස්සේ නැරඹීමට හැකියාව තියෙනවා. ඉතින් YouTube ඔස්සේ ඔබ නරඹනවා නම් අපේ subscribe button එක ඔබලා තියාගන්න. එතකොට මේ අලුත් වීඩියෝස් ඔබට ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයේ හෝ මොකක් හරි තාක්ෂණික මෙවලම හරහා නරඹන්න පුළුවන්. අපි ප්‍රේමය පිළිබඳ ගනුදෙනුව ගැන කතා කර හිටියේ විරාමයට කලින්. මේ ප්‍රේමය කියන ගනුදෙනුව තුල අපි ගොඩ දෙනෙක් අවබෝධ කරගන්න නැති දෙයක් තියෙනවා. දැන් අද කාලේ මම දකින දෙයක් තමයි ප්‍රේමය තුල ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නට හේතුව අර කියපු විශ්වාසය පෙරදරි කරගෙන නෙමෙයි ප්‍රේමය අද කාලේ ගොඩ දෙනෙක් තුල ඇති වෙන්නේ. යම් කායික අවශ්‍යතා මත රූපය මත එන බැඳීමක් තුල. හැබැයි අපි ඊට වඩා මානසික බැඳීම තුලින් ගොඩනගෙන ප්‍රේමය දෙදෙනෙකුගේ අවබෝධය තුලින් යන ප්‍රේමය ගොඩක් දුරට සාර්ථකව යනවා. ප්‍රායෝගිකව දකින්න දෙයක්.
එතකොට යම්කිසි අපි ඔය දෙක තුර ඒ වගේම හැබැයි අර කායිකව ඇතිවෙන බැනීම තුලින් ඇතිවෙන ප්‍රේමය අසාර්ථකයි කියලා කියනවම නෙමෙයි. ඒක ඒ බැඳීම තුලින් දෙන්නෙක් එකතු වුණාම ඔවුන් මානසිකව ගැළපීමකට සහ විශ්වාසයකට යොමු වෙනවා නම් එම ප්‍රේම සම්බන්ධතා හොඳ තත්වයකට යනවා. ඒකට මේ දේවල් වල සමතුලිත තත්ත්වය දැන් ගොඩක් අයට ඇති වෙන ගැටලුව තමයි ප්‍රේම සම්බන්ධතාවවලදී මම මේ ජීවිත කාලය තුල අත්දැකපු දේ යම් කිසි දෙයක් තමන් අර අපේ හාමුදුරුවෝ වගේ මවාගත්ත තමන්ගේ සිතේ තියෙන ඡායාවක් බලාපොරොත්තු වෙන අනිත් පුද්ගලයාගෙන් අනිත් පුද්ගලයාත් ඒ වගේ දැන් ඒ ඡායාව ලබා ගන්න බැරි වුණාම ඇති වෙන ගස්ඨනයන් දෙදෙනා අතර ගැටීම් ඇති වෙනවා. ඊට වඩා යම් කිසි පුද්ගලයෙක් ඔහු සිටින ස්වභාවයේ විදිහෙම අපිට බාර ගන්නට පුළුවන් නම් එයාගේ ගති ලක්ෂණ හැඩරුව ඒ දේවල් තුළින් මේ පුද්ගලයා ඒ පුද්ගලාකාරයෙන්ම අපිට පිළිගන්නට පුළුවන් නම් තමන්ගේ සිතට ඇලුම් කරන හිතට ආදරය කරන එයාගේ හැසිරීම් දකින්නට පුළුවන් නම් ඒ තුලින් සතුට වෙනවා නම් එයාට ඒ අවශ්‍ය විශ්වාසය නිදහස ලබා දෙනවා නම් එකිනෙකා කෙරෙහි ඒ ප්‍රේමණීය බැඳුම් ගොඩක් දුරට හරි සාර්ථකයි කියලා අපි දකිනවා. දැන් ඒ වුණාට ගොඩක් දිනට වෙන්නේ තමන් අර තමන්ට ඕන විදිහට හැඩගස්සා ගන්නට යනවා. තමන්ගේ මේ ප්‍රියයව ඒ කියන්නේ තමන්ගේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තියගේ හැඩරුව වෙනස් කරන්න හදනවා, ගතිගුණ වෙනස් කරන්න හදනවා තමන්ට ඕන විදිහට. ඉතින් ඒ දේ තුළ සීමා මායින් දාන්න හදනවා ගොඩක් දුරට. ඒ වගේම සැක සංකා ඇති කර ගන්නවා. අර කියපු දේවල් උල්ලංඝනය කළා යම් කිසි පොඩි පොඩි දේවල් මත ඇති වෙන දෙදෙනෙක්ගේ බැඳියාව තුළ අර වගේ ලොකු වෙනස්කම් කරන්නට යනවා. ආදරය කියන නාමයෙන්, ප්‍රේමය කියන නාමයෙන්. අන්න එතනදි තමයි ප්‍රේමය අසාර්ථක වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ප්‍රේමය කියන එක තුළ ඕන අර මූලික සංකල්පවල අවබෝධයකින් තොරව ඇති කරගන්න එකිනෙකා වෙනස් කරගෙන තමන් ප්‍රේම කරන අර කියපු චිත්‍රය මවා ගන්නට උත්සාහ කරන බලෙන් අන්න එතනදි ප්‍රේමය අසාර්ථක වෙනවා අපි දකිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙන්න සූදානම් වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ බෞද්ධ දර්ශනය තුළ අපි අහලා තියෙනවා මේ කුමර බඹසර කුමරි බඹසර ඔය ආදී කාරණාවන්. එතකොට බෞද්ධයන් විදිහට මේ ප්‍රේමය කොයි විදිහටද බෞද්ධයන් ප්‍රේමය ලබා දිය යුතු වන්නේ කොහොමද? ප්‍රේමය ලබා ගන්න ඕනි කොහොමද? ඒ කියන්නේ ලිංගිකත්වයේ මූලික කරගෙන මේ සමාජය තුළ ප්‍රේම කරුණු කාරණා ඇති වෙලා තියෙන වෛද්‍යතුමන් සඳහන් කරා වගේ. ඒ ඉන් පරිබාහිරව කොහොමද බෞද්ධයන් විදිහට මේ ප්‍රේමය ඇති කරන්න, ප්‍රේමය ලබා ගන්නත් අපි කටයුතු කරන්න ඕනේ? හොඳයි. ඒක ඉතා හොඳ ප්‍රශ්නයක්. අපි බෞද්ධ දර්ශනය ගත්තොත් ඒකේ ප්‍රේම කරන විදිය, ලිංගිකත්වය කරන විදිය උගන්වන දර්ශනයක් නෙවෙයි. එහෙම නැත්නම් ඇත්තට මේකට වාරණ දාන දර්ශනයකුත් නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ බෞද්ධ දර්ශනය කියන්නේ ප්‍රේම කරන විදිය උගන්වන හරි නැත්නම් ප්‍රේමය කරන්න එපා කියන හරි උගන්වන දර්ශනයක් නෙවෙයි. ඒකයි මම මුලින්ම කතාව පටන් ගත්ත සාකච්ඡාව. ඒක ගිතාමත් ගැඹුරු දර්ශනයක්. ඒ කියන්නේ මේ අපි මේ මූලිකවම ප්‍රේමය කියන්නේ මොකක්ද කියන එක අඳුනගෙන ඒක කොහොමද හොඳට කරන්න කියන තැනින් ඉක්මවා යන තැනක තියෙන එක. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ මේ සාමාන්‍යයෙන් වැඩිවියට පත්වන ළමයෙක් ප්‍රේම කරන්න නිසඟයෙන් පෙළඹෙනවා. ඒක ඔහුගේ තියෙන අවශ්‍යතාවයක්. අර කෑම කනවා වගේ ලිංගිකත්වයේ දෙන එක ප්‍රේම කරන්න තියෙන ආසාව. ඒ කියන්නේ Tamanට අවශ්‍ය මේ රැකවරණය ඒ වගේ ආශාවල් එක්ක ඔහු ඒ කරා පෙළඹෙනවා. නමුත් බුද්ධ ධර්මයේ තියෙන මූලික ත්‍රිත්වයක් තමයි ආස්වාදයේ ආදීනවේ නිස්සරණය කියන එක. ඉතින් මේ සියලුම දේවල් මිනිස්සුયો කරන්නේ උදාහරණයක් විදිහට කෑම කන එක, ඇඳුම් අඳින එක ඉඳලා ප්‍රේම කරන එක දක්වා ඔහු ඒ තුලින් යම්කිසි ආස්වාදයක් ලබා ගන්න තමයි හදන්නේ. ඒ කියන්නේ යම්කිසි තෘප්තිමත් භාවයකට පත් වෙන්න. නමුත් එතකොට මේ තෘප්තිමත් භාවයට පත් වෙන්න යන මිනිහා දිහා බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා බලාගෙන ඉන්නවා. ඔවුනුත් තමන්ගේ ජීවිතයේ තෘප්තිමත් භාවය ළඟා කරගන්න ගිහිල්ලා තිනවා. උදාහරණයක් විදිහට සරියුත් මුගලන් හාමුදුරුවෝ දෙනම උපතිස්ස කෝලිය විදිහට මේ ගිරග්ග සමාජය කියන නාට්‍ය දර්ශනයේ ඉඳලා එන්නේ. සරලව කිව්වොත් මේ දවස්වල තියෙන සමාජ ශාලාවක ඉඳලා එළියට බහින්නේ. ඔවුන් ඒක දිහා ඒ නාටිකාංගනාව දිහා බලාගෙන ඒ දර්ශන දිහා බලාගෙන යම්කිසි ආස්වාදයකට පත් වෙන තමයි යන්නේ. නමුත් එතකොට මේ ප්‍රේම කරන මිනිහත් ඒ වගේ ආස්වාදයක් බලාපොරොත්තුෙන් තෘප්තියක් බලාපොරොත්තුෙන් මේ ප්‍රේමය කරනවා. නමුත් මේ ප්‍රේමය කරනකොට අපිට තේරෙනවා ඊළඟට හැම ප්‍රේමයක් එක්කම ගොඩක් වෙලාවට තියෙන බිඳ වැටීමක් තියෙනවා. ඒ කියන්නේ අපිට සදාතනික ප්‍රේමයක් හොයාගන්න අපහසු තරම්ම. ගොඩක් වෙලාවට සදාතනික ප්‍රමේය තිබුණා නම් තියෙන්නේ ඒ දෙන්නම එකට මේ සියදි විහානි කරගෙන දෙන්නම එකට. එහෙම නැත්නම් කෙනෙක් අපි දැකලා තියෙන සමහරව ඔයා පනින්න කියලා එයා පැන්නට පස්සේ අනිත් එක්කෙනා ගිහිල්ලා වෙනම පවුලක් කරනවා. එමය ගොඩක් අපි සමාජයේ එහෙම දකින්න තියෙනවා. ඉතින් මේ මම දැකලා තියෙනවා චීනයේ ප්‍රස්තාව පිළිවෙලක් තියෙනවා. අපිට සදාතනික ප්‍රේමය හම්බ වෙන්නේ නැත්තේ ඒ අපිට හරියටම ගැළපෙන කෙනා එහෙම නැත්නම් අර බබා කෙටුව කෙනා හම්බ වෙන්නේ නැති නිසා. ඒ හම්බ වෙන එක ඒ හරියක් කෙනා හම්බ වෙනකල් ඒ ප්‍රේමය බිඳ වැටෙනවා. හරියක් කෙනා හම්බුන දවසේ ඉඳලා ඒක සදාතනික ප්‍රේමය. ඒක තමයි මේ චීනි වගේ රටවල් වල විශ්වාස කරන දර්ශනය. ඉතින් ආපහු පාරක් අපේ ප්‍රායෝගික ජීවිතේ ඇත්තටම අපිට සදාතනික ප්‍රේමයක් හම්බ වෙනවද?
එහෙම නැත්නම් මේ ප්‍රේමය හැමතිස්සෙම යම් කිසි ආකාරයකට බිඳ වැටීමකට ලක් වෙනවද? දැන් බැඳපු යුවලක් වුණත් ඔවුන්ගේ ප්‍රේමය කියන එක ටික දවසකින් නැති වෙන්න පුළුවන්. නමුත් ඔවුන් සමාජමය වශයෙන් එකට ඉන්නවා. ඔවුන් වෙන් වෙන්නේ නැතුව එකට ඉන්නවා. නමුත් ඇත්තටම එතන ප්‍රේමය තියෙනවා. දැන් මුලින් පටන් ගත්ත එක තියෙනවාද? මේ බුද්ධ දර්ශනය යොමු වෙන්නේ මිනිස්සු ප්‍රේම කරනවා. මිනිස්සු ආස්වාදය ලබා ගන්නවා. මේ ආස්වාදයේ එහා පැත්තේ තියෙන ආදීනවයක්. ඒ හැම ආස්වාදයකටම අදාළ ආදීනවයක් තියෙනවා. මෙන්න මේ ආස්වාදයේ ආදීනවයි හොයාගෙන ආස්වාදය හොයාගෙන යන මිනිහට මේ ආදීනවය පෙනුනහම ඒ මිනිහා බලන්න ගන්නවා කොහොමද මේ ආදීනවයකින් තොරව ආස්වාදය විඳින්නේ කියලා. අන්න ඒක හොයාගෙන යන්න ඔහු විවෘත වෙනවා මේ නිස්සරණය කියන්නේ මොකක්ද කියන එකට. ඇත්තටම එතකොට ඔහුට අහුවෙන්නේ ආස්වාදයක් නෙමෙයි. එතනින් එහාට ගිය දෙයක්. ඒකයි මම කිව්වේ ප්‍රේමය කියන එක බෞද්ධ දර්ශනය තුලින් සාකච්ඡා කරන්න ගියාම මම දැකලා තියෙනවා ගොඩක් හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා මේ මෙහෙම ලිංගික කටයුතු යෙදෙන්න එපා. ප්‍රේම කරන්න එපා. ඒක මම හිතන්නේ බෞද්ධ දර්ශනයට අදාළ කාරණයක් නෙවෙයි. මොකද ඒක මිනිස්සුන්ගේ සාමාන්‍ය ක්‍රියාවලියක්. වඩා වැදගත් දේ වෙන්නේ මේ ප්‍රේමය තුල තියෙන ආස්වාදයේ ආදීනවේ තේරුම්ගෙන නිස්සරණය මොකද්ද කියන එක හොයාගන්න එක. ඉතින් ආපහු පාරක් එතකොට මේ කතාව යනකොට අපිට තේරෙනවා මේ හැම අර සින්දුවකුත් අර කලින් කියලා පටන් ගත්තා වගේ ඒක හාමුදුරුවෝ කෙනෙක් ලියපු ලස්සන සින්දුවක් තියෙනවා. එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියුවක් නැහැ කියලා. අපිට හිතෙන්නේ ඒක බැලු බැලමට ඒ කතාව හරි. නමුත් ඒකේ මට තේරෙනවා ඊටමත් ගැඹුරු කතාවක්. මේ ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදේ නේද මෙතන තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් අපි හිතමුකෝ ලස්සන නිර්මාණයක් කරනවා. ලස්සන බිල්ඩින් එකක් හදනවා. මේ බිල්ඩින් එක දවසක කැඩිලා යනවා. ඒක කැඩිලා ගියාම මට දුකයි. ඒ දුකට හේතුව මොකක්ද කියලා ප්‍රශ්නය අහුවොත් අපිට කියන්න පුළුවන් ඒක කැඩුනේ මේ මොකක් හරි වාහනයක් ඇවිල්ලා බිල්ඩිමේ හප්පපු හින්දා කියලා. අපිට ඒ වගේ හේතුවක් තමයි පේන්නේ. නමුත් බුද්ධ දර්ශනය එතනින් ඔබට ගිහිල්ලා මේ බිල්ඩින් එක කැඩුනහම ඇති වෙන දුකට හේතුව බිල්ඩින් එක හැදීම කියන තැනට එනවා. තව විදිහට කිව්වොත් ප්‍රේමයේ තුල ප්‍රේමය නිසා ඇතිවන විරහවට හේතුව ප්‍රේමය පටන් ගැනීම නේද? අර පටිච්ච සමුප්පාදේ මේ ඒ නොවුනි නම් මේ නොවේ කියන අදහස. ඉති ඉමස්මින් සති ඉදං හෝති. මෙය වුණොත් මේක වෙනවා අනිවාර්යෙන්. ඒකෙන් අපිට ගැලවීමක් නැහැ. ඉතින් ඕක නොදන්න කම නිසා අපි ගිහිලා නැවත නැවතත් ඒකේ ඇලෙන්න බලනවා. දැන් මේක ආයි පාරක් වරදව වටවා ගන්න හොඳ නැහැ. මම මේ ප්‍රේමයත් එක්ක වෛරයකින් කරන කතාවක් නෙවෙයි. ප්‍රේමය හරි සුන්දරයි. මමත් ප්‍රේමය ගොඩක් විඳලා තිනවා. එක එක්කෙනාගේ. දෙමව්පියන් ඉඳලා විවිධ කාන්තාව ආශ්‍රය කරලා ප්‍රේමය විඳලා තිනවා. නමුත් මේ හැම ප්‍රේමයකටම තියෙන පැතිකඩක් තමයි මම පෙන්වලා දෙන්නේ. ඒකේ අදහස ප්‍රේමයත් එක්ක වෛරයක් බැඳගන්න එක නෙවෙයි. ප්‍රේමය දිහා පිළිකුලින් බලන එක නෙවෙයි. මොකද කාට හරි ප්‍රේමයෙන් අයින් වෙන්න තියෙන ලේසි ක්‍රමය තමයි ප්‍රේමයට පිළිකුල් කරන එක. නේ ප්‍රේමයට පිළිකුල් කළා මේ දැන් මගේ ඉස්සරට හම්බ වෙන මිනිස්සයා මේ දෙතිස් මහා කුණු වලින් හැදලා තියෙන එක ජරා ගොඩක් කියලා දැක්කොත් ඒක අප්පිරිය වෙනවා. නමුත් එතන ඇති වෙන්නේ ප්‍රේමය තව අදහසකින් පුරවලා යන එක. අර ප්‍රේමය වෛරයෙන් පිර වෙනවා. බෞද්ධ දර්ශනය එහෙම එකක් නෙවෙයි. බෞද්ධ දර්ශනය ඊට වඩා යථාර්ථයට කිට්ටු එකක්. මිනිස්සු ප්‍රේම කරනවා. ප්‍රේමයෙන් බැඳෙනවා. ඒ ප්‍රේමයෙන් බැඳෙන මිනිහට අනිවාර්යයෙන්ම විරහව කියන එක හම්බ වෙනවා. ඒක තමයි ලෝකේ හැටි. හරියට දැන් මේ මෙතන දැන් එළිය තියෙනවා. ටික වෙලාවකින් මේ ලයිට් එක නිවිලා මෙතන අඳුර තියෙනවා. අපිට මේ දෙක අවදාත් වෙන් කරන්න බෑ. මේ දෙක ගැඹුරු විදියට පටිච්ච සමුප්පන්නව බැඳිලා තියෙනවා. ඉතින් හරියට අර කාසියක දෙපැත්තක් තියෙනවා වගේ. අපි එක අන්තයක් සේවනය කරොත් ඊට ප්‍රතිවිරුද්ධ අන්තය අනිවාර්යයෙන්ම ලෝකේ අපිට හම්බ වෙනවා. අපි කාසියක් උඩ දැම්මොත් ඒකේ මේ උඩ පැත්ත නෝනත් හම්බ වෙනවා, පොල්ලත් හම්බ වෙනවා නේ. මේ දෙපැත්තම හම්බ වෙනවා. ඒ වගේම අපි කරන හැම දෙයක්ම අපිට දෙපැත්තක් හම්බ වෙනවා. ඉතින් ඔන්න ඕක දැනගෙන ප්‍රේම කරන්න යන කට්ටියක් ඉන්නවා. ඔන්න සැබෑවටම ප්‍රේම කරන්න පුළුවන්. තව කට්ටියක් ඉන්නවා ඕක දන්නේ නැතුව ප්‍රේමයේ හොඳ පැත්ත විතරයි අල්ලගන්නේ. ඒ කියන්නේ ප්‍රේමයේ තියෙන සුන්දර පැත්ත විතරයි. ඉතින් මේ සුන්දර පැත්තේ එහා පැත්තේ ඒකේ නරක පැත්තකුත් තියෙනවා. ඒක හරි කටුකයි. ඉතින් මේ හැම මිනිහගෙම දැන් හිතන්න ඕන මිනිහෙක්ගේ ඒ මිනිහත් ප්‍රේම කරන යුවලක් ගත්තොත් ඒ මහත්තයා ඒ නෝනට හොඳට සැලකුව ප්‍රමාණයක් තියෙනවා. නරකට සැලකුව ප්‍රමාණයකුත් තියෙනවා. ওই දෙකම තියෙනවා. ওই දෙකෙන් එකක් විතරක් තියෙන මිනිහෙක් මේ ලෝකේ පවතින්නේ නැහැ. ඒ කියන්නේ එක්ක තනිකරම නරකට හිටපු මිනිහෙක් හරි තනිකරම හොඳට හිටපු මිනිහෙක් හරි ඒක මේ ලෝකේ ප්‍රායෝගිකව සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඔන්න ඕක තේරුම් ගත්තාම අපිට සැබෑවටම ප්‍රේමයට කිට්ටු වෙන්න පුළුවන්. සැබෑවටම ප්‍රේම කරන්න බෑ. මම අර කිව්වා වගේ සැබෑවටම ප්‍රේම කරන්න අපි මමත්වයෙන් ශුන්‍ය වෙන්න ඕනේ. එහෙම කරන්න බැරි නිසා අපිට යම් කිසි ආකාරයකට ඔක අර දිනදා ජීවිතේ ලෞකික ජීවිතේ අර අපි කියන්නේ බැලන්ස් කරන්න කියලා. බැලන්ස් කරන්න නම් අපිට තේරුම් ගන්න ඕනේ මේ මධ්‍යස්තව මිනිහට හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. ඔන්න ඔය දෙපැත්තම වෙන්න පුළුවන් කියන අදහසින් ඉස්සරහට ගියාම අපිට මේ දෙපැත්තම බාර ගන්න පුළුවන්. අටලෝ දහමේ හැමතිස්සෙම හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. යස අයස සැප දුක.
ඉතින් මේ දෙකම බාරගත්ත මිනිහට තමයි නිදහසක් හම්බෙන්නේ. ඉතින් ප්‍රේම කරන්න යන්නේ අපි තෘප්තියක් සඳහා. මේ තෘප්තිය කියන එකේ යම්කිසි නිදහසක් තියෙන්න එපා. ඉතින් ওই දෙපැත්තම බාර ගන්න නැතුව ගියොත් එයාගේ හොඳ පැත්ත විතරක් බාර අරගෙන ගිය මනුස්සයාට කවදාවත් මේ ප්‍රේමයෙන් තෘප්තියක් නිදහසක් ලබන්න බෑ. ඔහුට ඒ මොකද සාමාන්‍යයෙන් ඉන්නේ ඒ දෙයට අපි හිතාගෙන ඉන්න දෙයට අනිත් විරුද්ධ දෙයක්ත් ලෝකෙ සිද්ධ වෙනවා. අපි හිතාගෙන ඉන්න දෙත් සමහරවිට සිද්ධ වෙනවා. ඊට විරුද්ධ දෙත් සිද්ධ වෙනවා. ඉතින් ඔන්නෝක තේරුම් අරගෙන ප්‍රේම කරන්න ගියොත් මේ ප්‍රේමයේ ඇතිවන ගැටලු අපිට අඩු කරගෙන තෘප්තිමත් ප්‍රේමයක් කරා යන්න පුළුවන්. ඉතින් ඒ තෘප්තිමත් ප්‍රේමය කරගෙන යනකොට ඔහුට ආයි පාරක් එතනින් එහාට තියෙන තව ආධ්‍යාත්මික මාර්ගයක් පේන්න පුළුවන් සමහර විට. ඉතින් මම හිතන්නේ අර ප්‍රේම කරන්නේ කොහොමද කියලා දැන් අපි උපදෙස් ගත්තොත් අපිට පත්තර වලින් YouTube එකෙන් ඇහුවොත් මෙන්න මෙහෙම කරා නම් හරි කියන අදහස තමයි එන්නේ. නමුත් මම හිතන්නේ ඊට වඩා බෞද්ධ දර්ශනීය පැත්තෙන් ප්‍රේමය දිහා බලන්නේ ප්‍රේමයට වෛර කරන්නවත් ප්‍රේම කරන්න අනුබල දෙන්නවත් කියන අදහසට වඩා ප්‍රේමය කියන හැඟීම කොහොමද ජනිත වන්නේ? ඊට බලපාන හේතුව මොකද්ද? ඵලයේදී අපි දකිනවා ඒකට හේතුව මොකද්ද? අන්න ඒ අදහසින් තමයි බෞද්ධ දර්ශනයේ ප්‍රේමය විග්‍රහ කරන්නේ. හරි එහෙමනම් බෞද්ධ දර්ශනය තුළ ප්‍රේමය විග්‍රහ වන ආකාරය පිළිබඳව අපේ කලබෝවිල ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කිරීමක් කරා. අපි කෙටි විරාමයකට යන්න සූදානම් වෙනවා. ඒ අනතුරුව වෛද්‍යතුමන් වෙතට යොමු වෙන්නයි සූදානම්ින් ඉන්නේ. විරාමෙන් පසුව නැවතත් අපි මනස අලංකාරය සමගින් එකතු වෙලා ඉන්නේ. අපි කලින් කතා බහ කරමින් හිටිය අපේ ස්වාමීන් වහන්සේත් සමගින් මේ අවස්ථාවේ අපේ වෛද්‍යතුමන් වෙතට යොමු වෙන්න සූදානම් වෙනවා. වෛද්‍යතුමනි දැන් අපි පහුගිය දවස්වල දැක්කා මේ සමාජ මාධ්‍යනේ දැන් මේ මිනිසුන්ගේ ආකල්ප ආක්‍රමණය කරන්නේ. එතකොට ඒ අතරතුරේදී මේ සමාජ මාධ්‍ය තුළ සමහර මේ මිනිසුන්ගේ පෞද්ගලික කාරණාවන් පවා එළියට එන අවස්ථාවන් තිබුණා. හඬපට වගේක් නිකුත් වුණා. ආදී කරුණු කාරණාවන් තිබුණා. එතකොට මේ ඒ කියන්නේ මේ ලිංගිකත්වයේ අලලා වෙච්ච හඬපට. එතකොට මම ඔබතුමන්ගේ විමසන්න සූදානම් වෙන්නේ මේ ආදරය සහ ලිංගිකත්වය අතර තියෙන සම්බන්ධය කොයි වගේද? ප්‍රේමය සහ ලිංගිකත්වය අතර තියෙන සම්බන්ධය කොයි වගේද? වෛද්‍යතුමෙක් විදිහට ඔබ කොහොමද මේ සම්බන්ධතාවය දකින්නේ? ඒක ඇත්තටම මූලික අවශ්‍යතාවයක්නේ ජීවියෙක්ගේ. ජීවීන් අර කිව්වගේ මේ ප්‍රජනනය කිරීම සඳහා ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවයක් ඔවුන්ගේ ඊළඟ ඉදිරි පරම්පරාව ගෙනියන්න. මේකේ ඇත්තටම මේ වුණාට මනුස්සයන් තුළ යම්කිසි හදාගත්ත ශිෂ්ටාචාරය තුළ මිනිසුන්ගේ තියෙන සහාර ආත්මය සහ හැඟීම් සමුදායක අනිත් ජීවීන්ට වඩා ඔවුන් මේ ආදරය කියන සංකල්පය හදාගෙන තියෙන. ඒකට ලිංගිකත්වය කියන දේ ආදරය කියන දේ ඒකට බැඳිච්ච දෙයක්. එතකොට ලිංගිකත්වයේ තුල පදනම් වෙච්ච ආදරයක් තමයි ප්‍රේමය කියලා අපි මේ කතා කරන්නේ යෝන් ප්‍රේමණීය ආදරයක් ගැන. ඉතින් ඒක කායික සම්බන්ධයකින් තොරව ගොඩනගෙන අමාරුයි. මොකද මානසික බැඳීමකුත් තියෙනවා. ඉතින් මේකෙදී අර සමාජ ජාලවලදී වැරදි විදිහට නිකුත් වෙන දේවල් අපි ගමු WhatsApp වලින් ඔය යන වීඩියෝ. ඉතින් ඔය ෆෝන් සෙක්ස් කියන දේ මේ ගොඩක් ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් සෙක්ස් කියන දේ සාමාන්‍ය දෙයක් නේ. මේකෙදි වැඩේ තියෙන්නේ අර විශ්වාසය නැතිකම සහ ගරුත්වය නැතිකම හින්දා තමයි සමාජ ජාල තුළට ඔය දේවල් යන්නේ. මේ සාමාන්‍යයෙන් සුලභව අපි කියනවා healthy relationship එකක්. සාමාන්‍ය සෞඛ්‍යයෙන් ඉන්න දෙදෙනෙකු අතර තියෙන ක්‍රියාවලියක් ලිංගිකත්වය කියන එක. ඒක කුණුහරුපයක් නෙමෙයි. ඉතින් තියෙන්න ඕනේ. ඒක මත පදනයි ඒ දෙදෙනාට දෙන්න පිනව ගන්න වෙනවා. දැන් මේ කාලේ බහුලව දකින්න දෙයක් අපි ඇත්තටම මේ දැන් ඔය නිරෝධායන කටයුතු සහ මේ වසංගත කටයුතු හින්දා ගොඩක් ප්‍රේමවන්තයන්ට හම්බ වෙන්න බෑ. වෙන්ද වගේ. එතකොට උන්ට නිදහස නැති වුනහම උන් ගොඩක් දුරට ඔය මේ ෆෝන් සෙක්ස් වලට යමු වෙනවා. ඒක වැරද්දක් දකින්නේ නැහැ. දැන් අපි ඉස්සර උක දැක්කේ ඔය දුරස්තව ඉන්න රැකියාව නිසා පිට රටට ගියා නම් සැමියා හෝ බිරිඳ. එහෙම නැත්නම් වෙන කැම්පස් එකක නම් ඉන්නේ. ඒ වුන් අතර මේ දේවල් සිද්ධ වුණා. මේ දේවල් තියෙනවා. මේ දේවල් ඔවුන් අතර බැඳීම පවත්වා ගන්න ඒක අඩිතාලම. ඉතින් මේ දේවල් සමාජ මාධ්‍යයට මුදා හැරෙනවා කියන්නේ කවුරුන් හෝ ඒ දෙපාර්ශ්වයෙන් යම් කෙනෙක්. මොකද මම මේ ළඟදී දැක්කා. ඉතින් කාන්තාවක් අතිනුත් ඒ දේවල් යන්න පුළුවන්. පිරිමියෙක් අතිනුත් යන්න පුළුවන්. ඒ එකිනෙකා අතරේ තියෙන ඒ කියන්නේ ඒ වගේ පෞද්ගලික අතිශය පෞද්ගලික ලිංගික අවශ්‍යතාවයක් පිරිමහ ගන්නනේ මේ ජීවින් අපි පෙළඹෙන්නේ යම්කිසි විශ්වාසයක් තියලානේ. ඒ කටයුත්තට තමන්ගේ විශ්වාසවන්ත ආදරණීයවන්තයව පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ යොදාගන්නේ. පාවිච්චි වීමක් නැත්තටම. ඒ උනට ඒක පාවිච්චි වීමකට වඩා එකිනෙකා කෙරෙහි තියෙන අවබෝධයෙන් කරන කටයුත්තක්. විශ්වාසයෙන් කරන කටයුත්ත. අන්නේ විශ්වාසයේ බිඳ වැටුනහම තමයි මේ වගේ දේවල් සමාජ මාධ්‍යයට මුදා හැරෙන්නේ. ඉතින් අන්න ඒකෙදි ඔවුන් අර තමන් කරන මේ ප්‍රේමණීය ආදරණීය ගනුදෙනුව තුළ ඔවුන්ගේ විශ්වාසය පිරිහිලා අර හුදෙක් ලිංගික භාණ්ඩයක් බවට තමන්ගේ ප්‍රේමවන්තිය හෝ බොහෝ දුරට ප්‍රේමවන්තිය සහ ප්‍රේමවන්තය පත් කිරීමේ ඇති ඛේදවාචකය තමයි ඔය අපි දකින්නේ ඒවා සමාජ මාධ්‍ය තුලින් සංසරණය වෙන එක.
ඉතින් ඒක ඇත්තටම මේ සැබෑ ආදරයේද සැබෑ ප්‍රේමයේද කියලා අපිට හිතන්න වෙනවා. තමන්ගේ කවදාවත් තමන් විශ්වාසවන්තව ඒකට හැසිරිච්ච කෙනාගේ දසුන් සමන්ගේ මේ සමාජයට යොමු කරලා අවමානයකට ලක් කරන එක සැබෑ ප්‍රේමවන්තයෙකු කරන දෙයක් නෙමෙයි. ඒ සැබෑ විශ්වාසයක් ගෞරවයක් තියෙන කෙනෙක් කරන දෙයක් නෙමෙයි. ඔවුන් දෙදෙනා අතර ඒක ඒ විනෝදය තියෙන්න පුළුවන්. ඒක අවබෝධ කර ඒක සාමාන්‍ය හොඳ මානසිකත්වයෙන් යුතු මේ යුවලකගේ අතරේ සිද්ධ වෙන හුමාරුවක්. ඒක අර පිටට යන එක තමයි අර මේ මෙතන වැරද්ද. ඉතින් ඒ කියන්නේ ඒම පිටට යවන කෙනා තුල සැබෑ ආදරයක් තිබුණා දෝ කියලා කිමිකේ ප්‍රශ්නයක් ඇති වෙනවා. හරි. එහෙමනම් මේ නැවතත් මම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වෙතට යොමු වෙන්න සූදානම් වෙන්නේ සදාකාලික නොවූ ලෝකේ සදා කෙලෙසද පෙම්බඳින්නේ. ප්‍රේමය සදාකාලිකයිද? දැන් අපි බෞද්ධ ඉතිහාසය පිළිබඳව කතා බහ කරද්දී සිද්ධාර්ථ කුමාරයා සහ යසෝදරා දේවිය මේ ආත්ම ගානක් පතාගෙන ආවා කියලා අපි අහලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ප්‍රේමය සදාකාලිකද? ඒක ඉතා හොඳ ප්‍රශ්නයක්. අර අපි කලින් සඳහන් කරන්න යෙදුනා වගේ අපිට කාට හරි සදාකාලිකව ප්‍රේම කරන්න පුළුවන්. ඇත්තටම අපි ඒ පුද්ගලයාට ප්‍රේම කරනවා නම් හරි අපි හැමතිස්සෙම අහුවෙන්නේ ඒ පුද්ගලයා නෙවෙයි අපේ හිතේ තියෙන ඡායාවක්. මම උදාහරණයක් කියන්නම්. මම දැකලා තියෙනවා අපේ පන්සලට එක එක ප්‍රශ්න නිසා එන ගොඩක් කට්ටිය සමහර කට්ටිය මේ ඒ ප්‍රේමවන්තියට ගොඩක් ආදරය කරනවා. හැබැයි ඒ ප්‍රේමවන්තියට ආදරය කරන්නේ ඇයිද කියලා බැලුවහම සමහර විට ඔහු තරුණ ළමයෙක් නම් ඔහුට යම්කිසි ලිංගික ආශාවක් ඉෂ්ට කරගන්න තමයි ඒක ප්‍රේමයේ විදියට පේන්නේ. තව කෙනෙක් ඉන්නවා ඒ ප්‍රේමවන්තිය තමයි ඔහුව මේ එපා කියපු එක්කෙනා. නැත්නම් රිජෙක්ට් කරපු එක්කෙනා. එහෙම එපා කියපු එක්කෙනා ගැනම තමයි වැඩිපුර ප්‍රේමයක් ඇවිල්ලා තින්නේ. එතකොට ඇත්තටම මේ ප්‍රේමය නිසා අපි ඒ තැනත්තිය පිටුපස්සෙන් යනවද? එහෙම නැත්නම් අර එපා කියපු එකේ වාඩුව ගන්න යනවද කියලා ඔන්න වගේ දසක් එනවා. ඉතින් ඒකට හේතුව මේකයි අර සමාධි භාවනා සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ සතිය ගැන කතා කරන. රාග සිතුවිල්ලක් නම් රාගයේ බව දැනගනි. ද්වේෂය නම් ද්වේෂයේ බව දැනගනි. අපි ද්වේෂයේ බව දැනගන්න එකයි අපේ හිත මේ වෙලාවේ මොන වගේද කියලා කල්පනා කරන එකයි සම්පූර්ණයෙන්ම දෙකක්. උදාහරණයක් විදිහට දැන් රංගන මම මෙන්න මේ වගේ එක්කෙනෙක් කියලා කල්පනා කරන්න ගත්තොත් හිතෙනවා රංගන මෙන්න මෙහෙම එක්කෙනෙක් තමයි කියලා. නමුත් එහෙම කල්පනා කරලා ගියාට එළියට ගියාම වැඩ කරනකොට ඒ සාම්පලයටම නෙවෙයි රංගන හැසිරෙන්නේ. ඉතින් මේ සතිය කියන එක අපිට මේ බෞද්ධ දර්ශනයේ කතා කරලා තියෙන්නේ අපේ ඇත්ත ස්වභාවය අඳුනගන්න. අපි හිතනවා අපි මේ වගේ කියලා. මට මේ ප්‍රේමය තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම බැලුවම ඒක ප්‍රේමය නෙවෙයි ඒක වෙන මොකක් හරි අවශ්‍යතාවයක්. ඉතින් මෙතනදී නැවතත් මම කැමති මේ සාකච්ඡා මාලාවෙම මේ බෞද්ධ දර්ශනයේ පැත්තෙන් මම කතා කරනකොට මම කියන්න උත්සුක වුණ එකම කාරණයක් තමයි මේ සතිය. එහෙම නැත්නම් Tamanව අඳුනා ගැනීම කියන දේ. ඉතින් අපි සමහරලාට හිතනවා මේක ප්‍රේමය කියලා. මේක සදාතනික ප්‍රේමය. මේ තරම් ප්‍රේමයක් මට කවදාවත් හම්බ වෙන්නේ නැහැ කියලා. නමුත් ඇත්තට මේක ප්‍රේමයේද නැත්නම් මගේ තියෙන වෙන මොකක් හරි ඌමනාවක්ද කියන එක අපි වෙන් කර හඳුන ගන්න ඕනේ. මොකද අපි සැබෑවටම කාට හරි ප්‍රේම කරන්න නම් ඒ ඉන්න පුද්ගලයාට ප්‍රේම කරන්න වෙනවා. ඒ ඉන්න පුද්ගලයා අපිට කැමති විදිහට හැසිරෙනවා, අකමැති විදිහට හැසිරෙනවා, අපිට බනිනවා, අපිට හොඳ කියනවා වෙලාවකට. මේ අෂ්ටලෝක ධර්මයේම ප්‍රේමය තුලින් හම්බ වෙනවා. නමුත් සාමාන්‍ය යුවලක් බැලුවොත් එයාලේ 8න් 4ට විතරයි කැමති. බනින ටිකට අකමැති, හොඳ කියන ටිකට කැමති. හොඳට සලකන ටිකට අකමැති, නරකට සලකන ටිකට අකමැති. ඉතින් මෙන්න මේක තමයි මේ සදාතනික ප්‍රේමය ප්‍රායෝගිකව අපිට හම් වෙන්නේ නැත්තේ. මොකද මිනිහෙක් හිත තේරුම් ගත්ත දවසට විතරයි ඔහුට සදාතනික ප්‍රේමයක් හම් වෙන්නේ. එතකල් ඔහුට හම් වෙන්නේ භාගයට ප්‍රේමයක්. ඒ භාගයට ප්‍රේමේ හොඳට යනවා ඒක තමන් කැමති දෙයට හිතන එක්කෙනා ඒ දේ කරනකොට. තමන් කැමති දෙයට ඒක නොකරනකොට එතන ඇති වෙන්නේ ගැටලු ගොඩක්. ඉතින් ඒකත් එක්ක මේ ප්‍රේම කරන යුවලවල් මම දැකලා තියෙන ගොඩක් වෙලාවට ප්‍රේමය කියන අදහස හිතට නැගුණට ඒක ප්‍රේමයම නෙවෙයි. එහෙම නැත්නම් ඒක ප්‍රේමයමද කියලා හිතලා බලන්න. සමහර වෙලාවට දැන් උදාහරණයක් විදිහට මගේ ජීවිතය ගත්තොත් මම පැවිදි වෙන්න කලින් මමත් කසාද බැඳා. මම හිතුවේ මං කසාද බඳින්නේ ප්‍රේමයට කියලා. ඇත්තටම පස්සේ කාලෙක කල්පනා කරලා බලුවම තේරුණා කසාද බැඳි ප්‍රේමයට නෙවෙයි අම්මලා තාත්තලා අපි කසාද බඳින්න නැතුව එළිය හම්බ වෙනවට විරුද්ධ වුණා. ඒකට තියෙන ලේසිම ක්‍රමය තමයි කසාද බඳින එක. ඉතින් සමහරවිට අපිට ප්‍රේමය කියලා හිතුණට ඒකම නෙවෙයි. ඒකයි මං කිව්වේ අපි ගැන කල්පනා කරොත් අපිට ඇති වෙන හැඟුම් සමුදායක් තියෙනවා. නමුත් සතිමත්ව බලන කෙනාට ඊට ඔබෙන් තියෙන දෙයක් පේනවා. ඒක තව විදිහට කියොත් කියන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය කියලා. ඒ කියන්නේ මේ මනසිකාරය පටන් ගන්න තැන. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ මනසිකාරය පටන් ගන්න තැන. ඒකේ මූලය. ඒකේ මූලය සමහරට ප්‍රේමයනේ. සමහරට තරහක් වෙන්නත් පුළුවන්. අපි කාට හරි ප්‍රේම කරනවා කියලා ගියාට ඇත්තට මේ තියෙන වාඩුවක් ගන්න එදිරිවාදීකමක් පිරිමහ ගන්න තමයි මේ ප්‍රේම කරන්නේ. ඒක ටික මුලින් ඒක තේරෙන්නේ නැහැ. මුලින් ඒක ප්‍රේමය කියන හැඟීමෙන් යටපත් වෙලා තියෙන්නේ. පහු වෙනකොට වැඩේ එළියට එනවා. එතකොට අපි අර ඒ ඇත්ත මේ දේ තමයි එළියට ගන්න. ඉතින් සමහරවිට අපි දැකලා තියෙනවා ප්‍රේම කරන සමහර උදවිය තරහකාරයෝ වගේ හැසිරෙන්නේ.
ඉතාමත් දැටි වෛරයකින්. නමුත් පටන් අරන් තින්නේ ප්‍රේමයට. ඉතින් බලන්න ඕනේ මේ මොකද ඒක ටිකක් කල් බලන්න පුළුවන් ගෙවල් වල කුලමල කියා ගන්නවා. අරකයි මේකයි කියා ගන්නවා. මේ ඔක්කොම ටික අයිය අපි මුලින් දැක්කේ නැති. ඒ ප්‍රේමයේ තියෙන අනිත් හැටියක් තමයි මේ හැඟීම් වල තියෙන හැම එකේම හැටියක්. ප්‍රේමේ නෙමෙයි තරහ වෙත් හැටියක්. ඒක ප්‍රමුඛ වුණාම අපිට හිතෙන්නේ මේක තමයි මුළු ලෝකෙම කියලා. දැන් තරහ ෂණික කෝපයට පත් වෙලා මිනිහෙක් මරන්න යන එක්කෙනාට එයා ඉන්නේ ඒ හැඟීමට වහල් වෙලා. ඒ වගේම තමයි ප්‍රේම කරන කෙනෙක්. ඒතර කියන්නේ ප්‍රේමය අන්ධයි කියලා. ඒ ප්‍රේම කරන වෙලාවට ඔහුට පේන්නේ ඒ ප්‍රේමය විතරයි. ඉතින් මේ සතිමත් බවින් යුක්ත පුද්ගලෙට පේනවා මේ ප්‍රේමයේ තවත් පැත්තක් තියෙනවා. ප්‍රේමයට එහා පැත්තේ තියෙන වෛරයකුත් තියෙනවා. හරි එහෙමයි අවසරයි ස්වාමීන් වහන්සේ අපි ප්‍රේමයට එහා තියෙන වෛරය පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙනවා මේ කෙටි විරාමයෙන් පස්සේ. විරාමෙන් පසුව අපි නැවතත් මනස අලංකාරය සමගින් එකතු වෙලා ඉන්නේ. ඔබට දැනුම ලබා දෙන්නට ඔබේ විචාර බුද්ධිය අවදි කරන්නට ප්‍රායෝගිකව ඔබේ ජීවිතය ගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳව බෞද්ධ දර්ශනයත් මනෝවිද්‍යාත්මක පැතිකඩත් පිළිබඳවයි අපි කතා බහ කරන්නේ. ඉතින් අපි නැවතත් ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙන්න සූදානම් වෙනවා. අපි විරාමයට කලින් සාකච්ඡා කරමින් ඉඳපු කාරණාවට තමයි නැවත යොමු වෙන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි කතා කර කර හිටියේ සදාතනික ප්‍රේමය ගැන. ඉතින් මේ සදාතනික ප්‍රේමය කරනකොට මම තව දෙයක් ඉදිරිපත් කරන්න කැමතියි. ප්‍රේමය ගැන සඳහන් වෙනකොට කියනවා බලාපොරොත්තු විරහිත ප්‍රේමය කියලා. බලාපොරොත්තුෙන් තොර ප්‍රේමය කියලා. ඇත්තටම මිනිහෙක්ට ප්‍රේමය සාමාන්‍යයෙන් අත්විඳින මිනිහෙක්ට බලාපොරොත්තු තියාගත්තේ නැත්නම් ඒ ප්‍රේමය රස විඳින්න බෑ. ඒ කියන්නේ මේ ප්‍රේමේ තියෙනවා මෙන්න මේ මම කර සහායට ගන්න මේ මම යාළු වෙන ගෑනු ළමයා එහෙම නැත්නම් පිරිමි ළමයා මට මේ විදිහට සලකන්න ඕනි කියලා. ඉතින් ගොඩක් වෙලාවට අර ප්‍රේමය විරහටපත් වෙච්ච කට්ටිය කියනවා මම නම් කවදාවත් හිතුවේ නෑ එයා මට මෙහෙම දෙයක් කරලයි කියලා. එතකොට හිතනවා ඇත්තටම වැරදිනේ එහෙම කරපු මිනිස්සු හරි වැරදිනේ කියලා. නමුත් මං අහන්න කැමති ඇත්තටම කාගේද වැරද්ද තියෙන්නේ? ඒ මිනිස්සු එහෙම කරපු එකේද නැත්නම් මම මෙහෙම හිතපු නැති එකේද කියලා. මට හිතන්න තිබුණා මෙහෙමත් මට සලකන්න ඉඩ තිබුණා වෙනස් විදිහකට සලකන්න ඉඩ තිබුණා. ඉතින් ඒ උදාහරණය ඊටම මේ ගැලපෙනවා අපි හැමතිස්සෙම හිතන් ඉන්නවා මෙයා මට මෙහෙම සලකන්න ඕනේ කියලා. ඉතින් අපි දැන් අපි දකිනවා දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ ප්‍රේමය අර ඔය කියන යෞවන ප්‍රේමයට වඩා ඉතාමත් හොඳ ප්‍රේමයක් විදිහට තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඇත්තටම මේක එහෙමද? ඒ කියන්නේ දරුවන් කෙරෙහි යම්කිසි බලාපොරොත්තුවකින් තොරවද අපි ප්‍රේම කරන්නේ? නැත්නම් ඒ දරුවෝ අපි කියන විදිහට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තේ නැත්නම් දෙමව්පියන්ට තරහ යනවා. අපි අර කලින් සතියේ කතා කරා වගේ දෙමව්පියන් කියන දේ අහන්න නැතුව පැනලා ගියොත් ගෙදරින් එලවලා දානවා. හැම දෙමව්පියම නෙමෙයි සමහරු අය ගෙදරට වැද්ද ගන්නෙත් නැහැ. ඉතින් මේ හැම ප්‍රේමයකම බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒකේ ප්‍රශ්නේ මේකයි. දැන් මේක ධර්මානුකූලව බැලුවොත් අපි බලාපොරොත්තුවකින් කරන හැම දෙයක්ම බලාපොරොත්තු කඩ වෙන්න පුළුවන්. සාර්ථක වෙන්නත් පුළුවන් යම් කිසි වෙලාවක කඩ වෙන්නත් පුළුවන්. ඕක හරියට මට තේරෙන්නේ අපි මේ කඹ ඇදීමේ තරගයක් කරනවා වගේ. අපි කඹ අදිනකොට හිතන්නකෝ දැන් අපි එක පැත්තකින් කඹේ අල්ලන් ඉන්නවා. අනිත් පැත්තෙන් මුළු විශ්වයම කඹේ අදින්න ගන්නවා. විශ්වය කියන්නේ අපේ වටේ ඉන්න නෑදෑයෝ, අම්මා තාත්තා, ප්‍රේමවන්තයෝ, මේ පරිසරය මේ ඔක්කොම එහා පැත්තෙන් කඹේ අදිනවා. ඉතින් මේ කඹ ඇදීමේ තරඟය කරගෙන යනකොට සමහර ලාවට අපිට අදින්න පුළුවන් බව තේරෙනවා. නමුත් ඉතින් අන්තිමට බැලුවම විශ්වයේ තියෙන බර වැඩි නිසා විශ්වය තමයි අදින්නේ. හරියට අර මේ දැන් ලාස් වේගස් වල තියෙන කැසිනෝ එකක හැමතිස්සෙම ඒ කැසිනෝ එක තමයි දිනන්නේ. කවදාවත් ඒ ඔට්ටු දාන්න යන මිනිස්සු දිනන්නේ නැහැ. පොඩි වෙලාවට ජයග්‍රහණ කරනවා. නමුත් අන්තිමේදී වැඩි ජයග්‍රහණය කරන්නේ කැසිනෝ එකේ අයිතිකාර මුදලාලි. අපි දැන් ඔය රේස් බයි රේස් එකේ අන්තිමට දිනන්නේ ඒ කට්ටිය. ඉතින් ඒ වගේ මේ විශ්වයත් එක්ක කරන කඹයදීමේදී අන්තිමට දිනන්නේ විශ්වය. ඉතින් මේ සමහර වෙලාවට අපිට අදින්නත් පුළුවන්. නමුත් ඕක ඇදගෙන යනකොට අපිට තේරෙනවා දැන් විශ්වය තදින් කඹේ අදිනවා. අපි මේක කොච්චර තදින් අල්ලන් ඉන්නවද ඒ ප්‍රමාණයට අපේ අත තුවාල වෙනවා. නේ අපි විශ්වය අදිනකොට ඔහම අල්ලන් හිටියම මේ ලිස්සලා ගිහිල්ලා කඹේ අත රත් වෙලා මේ තුවාල වෙලා යනවා මේකට හීරිලා. ඉතින් අපි මේක ටිකක් ලාවට අල්ලන් හිටියොත් තුවාල වෙන ප්‍රමාණය අඩුයි. අපි කඹේ අතහැරලා හිටියොත් විශ්වය කොච්චර ඇද්දත් අපි විසි වෙන්නේ නැහැ. අපි හෙලවෙන්නේ නේ. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් මේ ප්‍රේමයේ තියෙනවා. අපිට ඔහොම කිව්වට අපිට මේක හැමතිස්සෙම හිතෙන්නේ අනිත් පැත්තට. අපිට හිතෙන්නේ තණ්හාවෙන් බැඳුනොත් තමයි සතුට වැඩි කියලා. ඉතින් ඒකේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. මොකද මේ තණ්හාව සහ ඒකට ලැබෙන ප්‍රතිලාභය එහෙම නැත්නම් රිවෝඩ් එක කියලා කියන්නේ අපි මොකකට හරි ආස වුණාම ඒ ආස වෙන්නේ ඒකෙන් සතුටක් ලැබෙයි කියන අදහසින් හිටුවා. ඒ සතුට ලැබෙන නිසාම තමයි ආයි තණ්හාවටපත් වෙන්නේ. මෙන්න මෙතන තියෙන පොඩි ගැටයක්. අන්තෝ ජටය බහි ජටය වගේ. ඒ කියන්නේ මේ තණ්හාව කියන එක අපි තණ්හාවෙන් බැඳෙන්නේ ඒකේ සතුටක් තියෙන බව දන්න නිසා. එතකොට මේ සතුට ලබා ගත්තම ආපහු තව වැඩිපුර තණ්හා වෙනවා. තේරුණාද මේ එකිනෙක පෝෂණය කරනවා. ඒක ලොකු ගැටයක්. මේ ගැටේ විශේෂ සයිකල් එක. ඒ ගැටෙන් අපිට නිදහස් වෙන්න හරි අමාරුයි. නිදහස් වෙනවා නෙවෙයි ඒක එන්න
දරුණු පැත්තට යන්නේ. උදාහරණයක් විදිහට අර වෛද්‍යතුමාගෙනුත් කලින් ප්‍රශ්නයක් අහම මේ ප්‍රේමය එන්න ලිංගිකත්වයේ පැත්තට යනවා අන්න ඔහොම එකක් කියලා. දැන් බලන්න ඇත්තටම අපි කාට හරි මුලින් ප්‍රේම කරනකොට පොඩි කාලෙට ගියාම අපිට මුලින් ඇති වෙන්නේ හිතේ අදහසක්. ඒක මනසට ගෝචර වෙන අදහසක්. අපි හිතෙන් තමයි යාට ප්‍රේම කරන්නේ. ටිකක් වෙලා හිතින් ප්‍රේම කරගෙන යනකොට අපිට ඒකට S2 ඕන වෙනවා. අපි S2 බලන්න ඕනේ. S2ට වඩා තව ටිකක් බර වැඩි කන ඕන වෙනවා. අපිට යාට කෝල් එකක් දීලා නැත්නම් ඒගේ කටහඬ අහන්න ඕනේ. හැබැයි තව ටිකක් කල් ගිහිල්ලා අපිට ඒව අල්ලලා බලන්න ඕනේ. තේරුණාද? අර සියුම් මානසික තත්ත්වයේ ඉඳලා එන්න ටිකක් දැඩි බව වැඩි වෙන තත්ත්වයකට අපිපත් වෙනවා. අපි ඊට පස්සේ ඒව හොඳට අල්ලලා බලනවා. බදාගෙන වැළඳ ගන්නවා. එතකොට මේ ප්‍රේමය කියන හිතේ ජනිත වෙච්ච හැඟීම දැඩි වෙලා ගිහිල්ලා අපි දර දඬුව බදාගෙන වැළඳ ගන්නට එනකල් යනවා. ඉතින් මේ ඕක තමයි තණ්හාවේ ලක්ෂණය. අර විශේෂ සයිකල් එකේ ලක්ෂණය ඒ තණ්හාව පටන් ගන්නෙ මේකෙන් ආස්වාදයක් තියෙනවා කියලා හිතන්. ඒ ආස්වාදය ගත්තම තවත් තණ්හාව වැඩි වෙනවා. ඔන්න ඔහම තණ්හාව වැඩි වෙලා ඒ ආස්වාදය ගන්න එන්න අපි ගොඩාක් තදින් අල්ල ගන්න ඕනේ. තේරුණාද? අපි මේ කබේට දැඩිව බැඳෙනවා. ඒ බැඳීම අපිව පුච්චනවා. එච්චරයි. ඒක සරල කාරණයක්. නමුත් ඕක කොහොම කිව්වට ඕක ප්‍රායෝගිකව පාවිච්චි කරන එක තමයි අර අපි කලින් දවස්වල කතා කරපු කුසලතාවය. අනේ සචිත්ත පරියෝදපණය කියන කුසලතාවය. ඒ කියන්නේ ඕක ක්‍රමේ දන්නවා රහත් වෙන්න බෑ. එහෙම එකක් නෙතිනේ නේ. හරි දැන් අපේ හාමුදුරු කෙනෙක් විතරම කියන කතාවක් හැමෝම ක්‍රමේ දන්නවා. වැඩේ තමයි නැත්තේ. නේ ඉතින් ඔය ක්‍රමේ මේ සාරි සරලයි. මේ කඹේට තදින් බැඳෙන ප්‍රමාණයට පිච්චෙනවා. බැඳින්න නැති ප්‍රමාණයට පිච්චෙන්නේ නැහැ. අත්හැරපු ප්‍රමාණයට නිදහස් වෙනවා. ඉතින් ඔන්න ඕක ගැන මේ ප්‍රේම කරන ගමන් මම කියන්නේ මේ ප්‍රේම කරලා නැත්තම් කවුරු හරි මුලින්ම ප්‍රේම කරන්න ඕනේ. මොකද ප්‍රේම නොකරපු කෙනෙක්ට ප්‍රේමය ගැන තේරෙන්නේ නැහැ නේ. මේ දැන් දහම් පාසලේ මේ ප්‍රේමය ප්‍රේමතෝ ජායති සෝකං කියලා ප්‍රේම නොකර හිටියොත් ඔහුට ප්‍රේමය පොතින් ඉගෙන ගන්න පුළුවන්. අත්දකින්න බෑ. ඉතින් මම ඒකයි එහෙම කියන්නේ අපේ ජීවිතේ හැමතිස්සෙම හැරවුම් ලක්ෂයකට පත් කරන්නේ අපි ඉගෙනගත්ත කරුණු නෙමෙයි අපේ අත්දැකීම්. ඒ කියන්නේ ඒ අත්දැකීම් වල තමයි මිනිහෙක් වෙනස් වෙන්නේ. දැන් පටාචාරාව, කිසා ගෞතමිය, සාරිපුත්ත මොග්ගල්ලානේ හැමෝම තමන්ගේ අත්දැකීමකින් තමයි වෙනස් වෙන්නේ. පොතෙන් ඉගෙනගත්ත කරුණු වලින් නෙවෙයි. ඉතින් මේ පොතෙන් ඉගෙනගෙන වෙන කරුණු වෙන කට්ටිය කියපු කරුණු වලින් ප්‍රේමය අත්හදා බලන්න නැතුව ප්‍රේමය බලන්න විඳලා. ඒ විඳින අතරේ බලන්න ඒකෙන් අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙනවද කියලා. එහෙම කරදරයක් නොවින්නේ යෞවන ප්‍රේමය විඳලා ටිකක් මෝරලාවම බලන්න මේ ප්‍රේමයේ තියෙන ආදීනවය. ප්‍රේමය නිසා දුකට පත් වෙන විදිය. ප්‍රේමය නිසා මිනිස්සු මේ ගෙලවලා දාගන්න යනවා. කඳු වලින් පනින්න යනවා. කෝච්චියට පනින්න යනවා. ඒකත් දිහාත් බලන්න. එතකොට පේනවා මේ කතාවේ දෙපැත්තක් තියෙනවා කියලා. අන්න ඒ දෙපැත්ත දැකලා නිස්සරණය කරා යන්න. අන්න ඒකට ඊට පස්සේ කවදා හරි දවසක මහාන වෙලා බවුන් වඩලා ඔන්න ඔය නිස්සරණය හොයාගන්න. එහෙමයි අපේ හාමුදුරනේ. අපි එහෙනම් කෙටි විරාමයකට යනවා. නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙමු. හරි ඔබ නැවතත් මනසාලංකාරයේ සමගින් එකතු වෙලා ඉන්නේ. අපේ ස්වාමීන් වහන්සේ සමගින් අපි කතා බහ කරමින් හිටියේ. දැන් මගේ ප්‍රශ්නේ අපේ වෛද්‍යතුමන්ට යොමු කරන්න සූදානම් වෙන්නේ. මම මෙහෙම මේ ප්‍රශ්නෙට එළඹුම හදාගන්න. දැන් අපි උසස් පෙළ සිංහල සාහිත්‍ය හදාරනකොට මනමේ නාටකේ තියෙනවා. මනමේ නාටකයේ මනමේ කුමරිය හිමි වෙන්නේ කියන්නේ එවකට තක්සලාවේ දක්ෂතම ශිෂ්‍යයා වෙච්ච ඒ කුමාරයාට. ඒතර මනමේ කුමාරයාට. එතකොට කුමාරයාට අදාළ කුමරිය හිමි වෙනවා. නමුත් ඒ දෙදෙනා අතරේ අපි උපකල්පනය කරනවා ඒ දෙදෙනා අතරේ යම්කිසි සංවාදයක් හෝ මුකුත් සම්බන්ධයක් ඇති වෙලා නැහැ කියලා. අවසානයේ දෙන්නා කැලේ යන අතරතුරේදී මනමේ කුමරා මේ ශෘංගාරයෙන් මත් වෙලා ප්‍රේමයෙන් මන රංජිත වේ වාදී වශයෙන් කියලා කුමරියට යම් යෝජනාවක් කරනවා. ඒ යෝජනාව කරන අතරතුරේදී කුමරිය කියනවා මට ගමන් වෙහෙස මිස මේ ආහාර රුචියක් නොමැත්තේ ස්වාමීනි කියලා සඳහන් කිරීමක් කරනවා. එතකොට මෙතන යම් ඝට්ටනයක් පේනවා අපිට අපේ උසස් පෙළ ගුරුවරු සඳහන් කරන විදිහට මේ දෙදෙනා අතර යම් නොගැලපීමක් තිබුණා කියලා අදහසක් තියෙනවා. මම ඔබතුමන්ගෙන් අහන්නේ දැන් ප්‍රේමය කියන කාරණාවේදී අන්‍යෝන්‍ය අවබෝධය කොතරම් දුරට වැදගත්ද? ඒක ඇත්තටම ප්‍රේමයේදී ඇත්තටම අන්‍යෝන්‍ය අවබෝධය තමයි ඇත්තටම හරි ප්‍රේමයක් ගත කරන්න ලෞකිකව පෘථග්ජනයන් වශයෙන් ගත කරන මේ ප්‍රේමය ගැන කතා කරන අන්‍යෝන්‍ය අවබෝධය තමයි අත්‍යවශ්‍ය. ඒකෙන් තොරව ප්‍රේමයක් හරියට ගත කරන්න අමාරුයි. අන්‍යෝන්‍ය අවබෝධය තුර තමයි මම කිව්වා වගේ ප්‍රේමය තුළ එකිනෙකා කෙරෙහි ලබා ගන්න කායික සහ මානසික බැඳීම සහ වින්දනය ගොඩනගන්නේ. මේ විශ්වාසය ගොඩනගන්නේ. මේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් තොරව ගත කරන එකට ගත කරන ජීවිත, පෞල් ජීවිත වේවා, ප්‍රේම සම්බන්ධතා තමයි හැලහැප්පීම් වලට ලක් වෙන්නේ. මේ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරගන්න නම් එකිනෙකාට තියෙන්න ඕන ගරුත්වයක්. එකිනෙකාගේ ස්වභාවයන් ගැන අවබෝධයක්. ඒ ස්වභාවයන් ගැන අවබෝධ වෙලා ඒ ස්වභාවයන් රුචි වෙලා ඒ අන්‍යෝන්‍ය අවබෝධයෙන් තමයි මේ ප්‍රේමය ගොඩනගන්න ඕන. ඒක මම කිව්වේ ඒ වගේ ගොඩනගෙන ප්‍රේමයන් සදාකාලික නැහැ.
යම් කිසි කාලයක් තිස්සේ දිගු කාලීනව අපි ප්‍රේම සම්බන්ධතා යනවා සමාජය තුළ දැකලා තියෙනවා. ඒ වගේ අනවබෝධයකින් ගොඩනැගෙන දේවල් යම් කිසි తాවකාලික එක සිද්ධියක් නිසා එක මොහොතක අර අපි කියනවා love at first sight කියන දේවල් සමහරවිට ඒ මොහොතේ ඇති වෙන ප්‍රේමයේ love at first sight උනාට දෙවෙනි තුන්වෙනි පාර දකිද්දී යම් යම් අඩුපාඩු පේන්න ගන්නවා. අනවබෝධයෙන් නැති වෙන හැසිරීම. දැන් මුල් දවසේ අර තමන්ගේ සීන කුමරිය හෝ සීන කුමාරයා දැක්කා වගේ වුණාට පසු කාලීනව එකිනෙකාව පාලනය කරන්න උත්සාහ කරනවා. ගොඩක් දුරට අර ආදරය දොවන්න හදන සමහරලාට. ඒ කියන්නේ බලෙන් ආදරය. ඒ කරන්න හදන්නේ ඇත්තටම අර ඉන්සිකියුරිටි අපි කියනවා මේ. උන්ට දකින්න මේ තමන් තුළ මේ පුද්ගලයා ගිලිහේ කියලා. ඒ ගිලිහේ කියලා බය ඇති වෙන්නේ ඇත්තටම මේ තමන් දන්නවා මේ නොගැලපෙන දෙයක් වෙන්නේ කියලා තමන් තුළින්. ඉතින් ඒක හින්නම තමයි තව තවත් වෙහෙස කරන්නේ. ඉතින් ඒ වෙහෙස අපි කියමුකෝ ප්‍රේමවන්තිය කියලා. ප්‍රේමවන්තිය ඒ වගේ ඉන්සිකියුරිටි එකක් දැන්න හින්දා සමහරවිට ප්‍රේමවන්තයාට නිතරම මට කෝල් කරන්නකෝ, නිතරම මට මැසේජ් කරන්නකෝ. ඒ වගේ දේවල් කරන්න ගියාම ඒක කොල්ලට වදයක් වෙනවා. ඒක අනිත් පැත්තක් තියෙනවා. කෙල්ල ලස්සන නම් අර මේ කොල්ලා හිතන හරි දැන් කොහෙලා හරි හිටියාම වෙන කොල්ලෙක් එක්ක ඇත්තේ කායක් හරි කතා නැහැ. නිතර කෝල් කරනවා, සීමා දානවා, වැඩ කරන තැනට යනවා. අර ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්ව ඇති වුණාම අර ආදරේ පෙන්වන්න කියලා සමහරලාට ආදරේ හින්දා ඇති වෙන හැසිරීම අනවබෝධය නිසා එකිනෙකා කෙරෙහි වදයක් වෙනවා. එකිනෙකාගේ හැසිරීම වලට සීමා බාධක දාන්න හදනවා. ඒ තුලින් ඇත්තටම අර මුලදී අර love at first sight ඇති වෙච්ච අර ආකර්ෂණීය attraction එක ගිලිහි යනවා. එන්න ඊට පස්සේ දෙන්න මේ වදයක් වෙලා තමයි එකට ඉන්නේ. ඒ වුණාට බොහෝ දුරට වුන් ඒ වදයක් වෙලත් එක දිගට ගෙනියන්නේ අර කියපු හුදු කායික බැඳීම් තුලින් හුදු මානසිකව Taman තනි නැහැනේ මට කෙනෙක් ඉන්නවනේ කියන එක තුල විතරමයි. අපි දකින බහුතරයක්ම ප්‍රේම සම්බන්ධතා කියන ඒවා. අපි මේ අසාර්ථක සම්බන්ධතා ගැන කියන්නේ. ඉතින් ඒ සුළු මොහොතකට ඇති වෙන කායික බැඳීමක් සහ Taman තනි නැහැනේ කියන හැඟීමට මේ ආශ්‍රය කරන පුද්ගලයන් නැතිවීම තුල පරාජිත හැඟීමක් අත් කරගන්න තියෙන අකමැත්ත. එතකොට ඒ දේ තුල වුන් විඳවමින් මේ බැඳීම තුල මේ ප්‍රේමය කියන එක තුල විඳෝ ගත කරනවා. ප්‍රේම සම්බන්ධතා තියෙනවා, පෞල් ජීවිත තියෙනවා. ඒ කියන්නේ මේ නොගැලපීම වුන් දකින්න හොඳටම. නොගැලපීම දැක්කත් මේ අර දැන් අවබෝධයකුත් ඇති වෙලා තියෙනවා මේ ගැලපෙන්නේ නැහැ කියලා. ඒත් අර Tamanට ඇති වෙන පරාජිත හැඟීම මේ තණ්හාවේ ස්වභාවයනේ. අර අල්ලගත්තත් මගේ කියලා අල්ලගත්ත දෙන්නේ මොන වුණත් මුලදී. මගේ කියලා ලං කරගත්ත දේ අතාරින්න කැමති කොච්චර නොගැලපුණා වුණත්. ඉතින් අන්න ඒක නිසා තමයි මේ අර අනවබෝධයෙන් ඇතිවෙච්ච සම්බන්ධතාවල දිගටම විඳවීම වෙලා මේ ප්‍රේමය ඇත්තටම මේ විසක් කරගන්නේ තමන්ගේ ජීවිතේට. අපි කියන ටොක්සික් රිලේෂන්ෂිප්ස් කියලා. ඇත්තම මේ තමන්ටම ජීවිතේ විනාශකාරී. ඉතින් ඒ වගේ ඒවා තුලින් තමයි ඔය කිව්වා වගේ සීදීනසා ගැනීම වලට උමෙන් හදනවා, තව කෙනෙක්ව මරන්න හදනවා, ගහ ගන්නවා. ඒ වගේ ලොකු හැලහැප්පීම් ප්‍රශ්න තව අවස්ථාවලදී අපි දැකලා තියෙන මේ අත කපා ගන්න. ඒ ඇත්තටම මේ තමන්ගේ ආවේගයන් පිට කරගන්න හරියට දන්නේ නැති අය. ඒ කියන්නේ දැන් අපි දන්නවා ඊට වඩා ওই විරහව තුල දකින්න කවිය බිහි වෙනවා. හරි සුන්දර දෙයක්. එතකොට මේ විරහව තුලින් අපි කියන දහමට උමු වෙන අය දකිනවා. ඉතින් ඒ වගේ මේ විරහව තුල සහ නොගැලපීම තුල ඇති වෙන පීඩනයන් ආදරණීයවම කරන්න පුළුවන්. දැන් අඩුපාඩුවක් දැක්ක වුණා. ඒකයි අඩුපාඩුව තුලින්ම එහෙමම උලාගන්නේ කියන එක නෙමෙයි කියන්නේ. යම්කිසි වැරද්දක් දක්වලා දෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ ප්‍රේමවන්තියක් කැමති නෑ කියලා හිතන්නකෝ මේ තමන්ගේ ප්‍රේමවන්තයාගේ බීමත්කමට. අද බීමත්කම ගොඩ බේබත් දෙන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රේමවන්තිය යම්කිසි සීමා බාධක දාන්න හදන මේ යාළුවොත් එක්ක යන එකට. ඒක තුල සමහරලාට ඔහුට මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඔහුගේ ඉඳහිට යාළුවොත් එක්ක හම්බ වෙලා කතා කරන දෙයට තමයි ඔහු යන්නේ. නැතුව අර මත්පැන් පස්සේ යනවා නෙමෙයි. ප්‍රේමවන්තයට අවශ්‍යතාව වෙන දෙයක්. ඉතින් ඔය වගේ ඒ වුණාට ඒ බාධා යොමු කිරීම තුළින් ඔහුට තර තමන්ගේ යාළු මිත්‍රාදීන් ආශ්‍රය කර නැතිවීම නිසා මේක බාධාක් වෙන නිසා යාළු මිත්‍රයොත් කියනවා මේ ඕක වැඩක් නෑ මචං. ඕක උඹට වාතය යන්නේ. අර මේ කියලා ඒ වගේ ඉන්පුට්ස් ආවම සමහර විට අර හොඳ දෙයකට මත්ද්‍රව්‍ය වලින් මුදව ගන්න හදනවා කියන එක සහ තමන්ගේ අකමැත්ත. ඒ අදහස් කියද්දි වැරදි යමක් වෙනවා. දැන් ඔයිට වඩා හොඳ විදිහකට ඕක අප්‍රෝච් කරා නම් මේ ඔයා සිගරට් බිව්වොත් හරි මෙහෙම දෙයක් වෙන්න පුළුවන් නේද? ඔයාට අරක්කු බිව්වොත් ඔයාට මෙහෙම දෙයක් වෙන්න පුළුවන් නේද? අපි ඔක නවත්තමුද? මං මේ ගඳට එච්චර ආස නැහැ. ආදරෙන් කියන්න පුළුවන්. ඔයා සිහියෙන් ඉන්න අපි දෙන්නත් එක්ක ඉන්න මොහොතේ අපි ආදරෙන් ඉන්නකොට සිහියෙන් හිටියනම් මොකද? ඒ වගේ කිව්ව සමහර පිරිමික ඇත්තටම සලකා බලනවානේ.
නෙගෝෂියේට් කර නිකෝෂේට් කරගන්නවා සහ එක කියන ප්‍රේමණීය විදිහක් තියෙන ඉල්ලීමක් ආයාචනයක්. ඉතින් ඒ ආදරය ගැබ්බිලා තියෙන්නේ ඒ තුලින්. වෙනස් කරන්න උත්සාහ කරන ඉතින් මැද අවස්ථාවකට එකඟ වෙන්නත් ඕන සමහරලාට. ඒ කියන්නේ ඔහුට යාළු මිත්‍රා දින ආශ්‍රය ගන්න දීලා අර නොගැලපෙන යාළුවන් අයින් කරලා දීලා ඒ වගේ අර 100%ම තමන්ගේ මතයටම ගොඩ කරන්න හදන එකයි මෙතන මේ ගැටලුකාරී අවස්ථා නැතින අපි දකින්නේ. දැන් ඔය අතකපා ගන්න දේවල් එහෙම අවධානය දිනා ගන්න කරන දේවල් සහ තමන්ගේ මේ ආවේගයෙන් පිට කරගන්න බැරිකම. බඩු මුට්ටු පුලුවේ ගහන වෙන්න පුළුවන්. අතපය කපා ගන්න වෙන්න පුළුවන්. මේ වස විස පානය කරන වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට තේරෙන්නේ මේ පුද්ගලයන්ට පෞරුෂත්වයේ දෝෂ සාගත තැන් තියෙන අය. තමයි මේ වගේ දේවල් කරන්නේ. ඉතින් මේ පෞරුෂත්ව වර්ධනයන් වලින් දුර්වල වෙච්ච ඇත්ත එක්ක බැඳෙන අනිත් පාර්ශවය කියන්නේ ප්‍රේමවන්තය හෝ ප්‍රේමවන්තයා වේවා ඒ වගේ කෙනෙක් එක්ක ලොකු මේ විනාශයකට විඳවීමකට ලක් වෙනවා ඒ තුලින්. හරි. මෙහෙම ස්තුතියි. අපි ඊළඟ ගැටලුව වෙතට යොමු වෙන්න සූදානම් වෙනවා. මේ අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට යොමු කරන්න සූදානම් වෙන්නේ. දැන් ප්‍රේමයේ හෝ වේවා දැන් අපි මෙතනදී ප්‍රධාන වශයෙන් ප්‍රේමය ගැන කතා කරනවා. ප්‍රේමය සහ විරහව ගැන. ප්‍රේමය හෝ වේවා කුමක් හෝ කාරණාවක් හෝ වේවා අපි බලාපොරොත්තු බිඳවැටීමකට ලක් වෙනවනේ. ඒ බලාපොරොත්තු බිඳවැටීමට ලක් වෙච්ච අවස්ථාවලදී අපේ ජීවිතයේ ඵලදායී ලෙස අපි ගත කරන්න බෞද්ධ දර්ශනය හරහා මොනවද කරන්න ඕනේ කියන එක පිළිබඳ ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඒක මේ ඉතා හොඳයි. ඉතින් මේ ප්‍රශ්නේ හොඳයි. අපි දැනගන්න ඕනේ අපේ ජීවිතයේ මේ බලාපොරොත්තු බිඳවැටීම් වලට ලක් වෙන එක ජීවිතයේ හැටියක්. ඒක ජීවිතයේ ස්වභාවයක්. ඉතින් ඒක වුණාට පස්සේ මොකක්ද කරන්න ඕනේ කියන එක අපි සාකච්ඡා කරමු. ඊට කලින් මම පොඩ්ඩක් කියන්නම් බලාපොරොත්තු බිඳවැටෙන දැන් අපි හිතුවොත් අපි දරුවෝ එක්ක ගිහිල්ලා මේ මුහුදු වෙරළේ සෙල්ලම් ගෙවල් හදනවා. මාලිගා හදනවා. ඉතින් මේ මාලිගා හැදුවහම සමහර පොඩි ළමයි මේ මාලිගාව රැල්ල ඇවිල්ලා ගහගෙන ගිහිල්ලා කැඩිලා ගියහම අඬනවා. නමුත් වැඩිහිටියෝ කවදාවත් අඬන්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා මේ වැල්ලේ හදන මාලිගාවලට පැවැත්මක් නැහැ. ඒකේ ස්වභාවය අනිත්‍යයි. ඒක කඩාගෙන යන එක තමයි මුහුදු වෙරළේ ලක්ෂණය. මුහුදු වැල්ලේ ලක්ෂණය. ඉතින් ඕක නොදන්න පොඩි ළමයි අඬනවා. ඉතින් ඔන්න ඔය වගේ වැඩිහිටියෝ වුණත් ප්‍රේමයෙන් වෙනිලා ඔවුනුත් හදනවා මේ වැල්ලේ මාලිගා. මේ මානසික ලෝකයක වැල්ලේ මාලිගා හදනවා. ඒ මාලිගාවල රජකුමාරවරු ඉන්නවා, අස්සය වෙනවා. ඒ හදන මාලිගා ඉතින් බිඳිලා යනවා. බිඳිලා ගියාම ඒකට අඬනවා. ඉතින් ඒක පළවෙනියටම අපි කරන්න ඕනේ මේක හැදෙන තැනින්ම ඒක අඳුනගෙන වැඩේ පටන් ගන්න එක තමයි වඩා සාර්ථක ක්‍රමය. නමුත් දැන් කොහොම හරි කරලා ඒක බිඳිලා තියෙනවනේ. බිඳිලා ගියාට පස්සේ ඊට පස්සේ කරන්න ඕනේ පළවෙනි එක තමයි අපි හැමතිස්සෙම මේ ප්‍රේමයට මේ ප්‍රේමය කියන හැඟීමට ලොකු තැනක් දුන්නා වගේ මේ බිඳවැටීම කියන එකටත් ලොකු තැනක් දෙනවා. ඒ බිඳවැටීම නිසා එන මේ ආතතිය මානසික අවපීඩනය ඒකටත් ලොකු තැනක් දෙනවා. මේ එකකටවත් එච්චර ලොකු තැනක් දෙන්න අවශ්‍ය නැහැ. ඒකට හොඳ උදාහරණයක් තියෙන සූත්‍රයක් තියෙනවා පෙන පින්ඩුම සූත්‍රය කියලා. ඒ කියන්නේ අපේ මේ හිතේ නැගෙන හිතුවිලි සංකාර කියලා අපි එච්චර වචන වලින් ගන්න ඕනේ. හිතේ නැගෙන හිතුවිලි පෙන පින්ඩු වගේ. අර නිකන් වක්කඩ ගාවින් වතුර වැටෙනකොට පෙන පින්ඩු ගලා යනවනේ. එහෙම නැත්නම් අර මේ සන්ලයිට් ඇඩ් එකේ තියෙන පෙන පින්ඩු. ඒ පෙන පින්ඩු ගිහිල්ලාම පිපිරිලා යනවා. එහෙම තමයි හිතේ හැටියත්. ඉතින් ඔය හැදිච්ච පෙන පින්ඩුව ඇතුළට වෙලා ඒක මහා ලොකු දෙයක් කියලා අපි හිතාගෙන හිටියොත් ඒ පෙන පින්ඩුවත් එක්කම අපි පුපුරලා විනාශ වෙලා යනවා. ඉතින් අපිට තේරුම් ගන්න බලන්න මේ පෙන පින්ඩුව ඇති වෙනවා නැති වෙනවා. ඉතින් ඒ ඇති වෙන නැති වෙන ඒවාට ඔච්චර බැඳෙන්න දෙයක් නැහැ. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම් අපිට මේ පෙන පින්ඩු නිසා ඇති වෙන විනාශය වළක්වා ගන්න පුළුවන්. අර මේ තේනෝපමං කායම් මම විදිත්වා කියන. අන්න හරි. මේ කයම පෙන පිඩු ගොඩක් කියලා හිතලා. කියලා හිතන්න. මේක කොයිලා හරි පුරලා යනවා මේ බෝල වගේ. අන්න ඒ වගේ එකක්. ඉතින් අන්න ඒ වගේ මේ මානසික ලෝකයේ ඇති වෙන සිහින ඒවත් බිඳිලා යනවා. ඉතින් දැන් ඒවට ඒ පළවෙනි කාරණේ තමයි මේ බිඳින පෙන පින්ඩු වලට ඕනාවට වඩා වටිනාකමක් දීලා ඒ හැඟීම ඔස්සේ අපහසුතාවයට පත් වෙන්න ඕනේ නැහැ. නමුත් දැන් අපිට කියමුකෝ ඒ තරම් අපිට දක්ෂතාවයක් නැහැ අපේ හිත හසුරුව ගන්න. අපේ සචිත්ත පරියෝදපණයට දක්ෂතාවයක් නැහැ. එහෙම කෙනෙක්ට මොකද්ද කරන්න පුළුවන්? සමහර කෙනෙක් ඊටාම විනාශකාරී මාර්ගවලට පෙළඹෙනවා. ඒ කියන්නේ අත් කපාගෙන සීදි විහානි කරගෙන එහෙම. සමහර අර කිව්වා වගේ වෛද්‍යතුමා කිව්වා වගේ කවිය බිහි වෙනවා. ඒක මේ දාර්ශනිකයෙක් කියලා තියෙනවා කාට හරි කෙනෙක්ට හම්බ වෙන ගෑනු කෙනා මත ඔහු සතුටින් ජීවිතය ගත කරනවද එහෙම නැත්නම් දාර්ශනිකයෙක් වෙනවද කියන එක තීරණය කරනවා කියන. කියන්නේ නපුරු ගෑනු කෙනෙක් හම්බුනොත් ඔහු දාර්ශනිකයෙක් වෙනවා. ඉතින් ඒ වගේ දැන් මේ බිඳවැටීම උඩ ගොඩ නැගිච්ච ලස්සන නිර්මාණ තියෙනවා. නේ? දැන් අපේ තාජ් මහල් ගත්තත් ඒකත් මේ ප්‍රේමයේ ඇතිවෙච්ච බිඳවැටීමක්. ඒ කියන්නේ ප්‍රේම කරපු එක්කෙනා විය වුණා. ඒක උඩ නැගිච්ච ගොඩ නැගීමක් තියෙනවා. ඉතින් මේ සින්දු ගත්තොත් මේ විරහ ගීත හරි ලස්සනයි. ඉතින් ඒවයේ ඒ කියන්නේ මේ කටුක ඇත්තක්. සමහරු මේ විරහව පාවිච්චි කරනවා සමාජයේ යහපතට.
මේ විරහව නිසා ඒ ළමයා මම ඔබහන්සට පුංචි බාධා කිරීමක් කර දැන් අපේ මේ කලින් යුගයේ ඇතිවෙච්ච විරහ ගීත බොහොම රහයි. නමුත් මේ වර්තමාන කාලේ වෙනකොට ඒක යම් තරමක් දුරට වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙලා තියෙනවානේ. අඳෝනා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ කහම එහෙම අඳෝනා දීලා හරි විරහව පිට කරගන්න එක හොඳයි. ඒක හොඳයි. මොකද ඔක එහෙම හරි හොඳයි. හිතේ තද කරගෙන ඉඳලා සියදිවි හානි කරගන්නවට වඩා. ඇත්තට මේ අපි දැන් කතා කරපු එක ඉතාමත් හොඳ එකක්. මේ විරහවත් එක්කම මේ බුද්ධ ආගමේ තියෙන පළවෙනි දේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේ විරහව බෙදා ගන්න ඕනේ. ඒක තමන්ගේ හිතේ තියාගෙන ඉන්න මිනිස්සු ගොඩක් වෙලාවට දරුණු ක්‍රියාමාර්ගවලට යොමු වෙනවා. එහෙම නැත්නම් ඒ මානසික කඩාවැටීම ඔහුගේ ජීවිත කාලයට බලපානවා. ඊට වඩා හොඳයි මේක අපි ෂෙයා කරගන්න එක. මේක අපි සංවාදයට පාවිච්චි කරලා ඒ හිතේ තියෙන ගැඹුරු තියෙන දුක එළියට දානවා. ඒක එළියට දාන්න ඒකෙන් එන පිච්චීම අඩු වෙලා යනවා. ඉතින් ඒ අර අපි කතා කරා වගේ ඒ විරහව අපි බෙදා හදා ගන්න ඕනේ. ඒක අඳුනා ගහලා හරි අනිත් මිනිසුන්ට කරදරයක් වෙන්න පුළුවන්. ඒක බෙදා ගන්න ඕනේ. ඒත් එක්කම මම දැකපු වැදගත් දේ තමයි කාගේ හරි විරහව අහගෙන ඉන්න එක තරම් අපහසු කාර්යයක් නැහැ. ඒකට අපි ඇත්තටම සංයමයකට, ශික්ෂණයකට, ශාන්ති ඉවසීමකට පත් වෙන්න ඕනේ. ඒකෙන් දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් විදියට මට එන ප්‍රශ්න වලින් 160ක් විතරම තියෙන්නේ විරහ ප්‍රශ්න තමයි. ඒ කියන්නේ මිනිස්සු කියන එක මම දැන් අහගෙන ඉන්න ඕනේ. ඉතින් මට එතනදී තේරුනේ ඒ කට්ටිය තමන්ගේ දුක මට ප්‍රකාශ කරනවා. මං කිව්වොත් ආපෝක ගණන් ගන්න එපා පෙන්න පිඬුවක් වගේ මේ සංකාර කෙසෙල් කඳක් වගේ එහෙම කියලා කිව්වොත් ඒක යාලට වැඩක් නැහැ. ඒ කියන දුක සාවධානව අහන් හිටියම එයාගේම හිතෙන් ඒ දුක නැති වෙලා යනවා. ඉතින් ඒ විරහවට පත්වෙච්ච කට්ටියගේ වටේ ඉන්න කට්ටිය විදිහට අපි තේරුම් ගන්න ඕනේ. සමහරට ඒ දුක තේරුම් ගන්න කෙනෙක් ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ සියදිවි හානි කරගන්න ගිය මිනිස්සුත් කියන දේ තමයි ස්වාමීන් වහන්සේ මම ජීවිතේ හැමෝටම උදව් කරලා තියෙනවා. මගේ කතාව අහන්න කවුරුත් නැහැ. ඒක වෛද්‍යතුමාටත් නිතරම අහන්න ලැබෙන කතාවක් වෙන්නේදී ඒ හැමෝම හිතන්නේ එයාලගේ කතාවට සාවධානව අහුම්කම් දෙන කවුරුත් නැහැ කියලා. ඒ ගොඩක් වෙලාවට හරි. අපි එයාලට උපදෙස් දෙන්න යනවා. කොහොමද ඒකෙන් ගොඩ යන්න ඕනි කියලා කියනවා. නමුත් එයාලගේ කතාව අහන්නේ. ගොඩ දිනට ඇත්තටම උපදෙස් නෙමෙයි අවශ්‍ය. ඔවුන්ගේ අර කතාව අහන එකම ප්‍රතිකාරය. අර ඉමෝෂනල් වෙන්ටිලේෂන් කියලා. ඔවුන්ගේ හැඟීම් පිට කරගන්න කෙනෙක් අපි ලබලා දෙන්න. ඉතින් ওই විරහවට පත් වෙන කට්ටියගේ වටේ ඉන්න කට්ටියට දෙන්න පුළුවන් හොඳම දේ තමයි මේ කතාව අහගෙන ඉන්න. වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. මම දැකලා තියෙන වෛද්‍යතුමා දැන් ගොඩක් වෙලාවට මිනිස්සු ප්‍රශ්න කියලා මට ඒ ප්‍රශ්න කියලා ඔවුන්ම කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ලොකු උදව්වක් කරේ බුදු සරණයි කියලා මේ වැඳලා යනවා. ඇත්තටම මම කරපු දෙයක් නෑ මම කරේ අහන් හිටුවේ විතරයි. හරි එහෙමනම් මේ අපේ හෝරාවක කාලේ අවසන් වෙමින් පවතින්නේ මනසාලංකාරයෙන් අපි සමුගන්න සූදානම් වෙනවා. ලබන සතියේ තවත් විදග්ධ මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ. දැන් ප්‍රේමය කිව්වම තවත් කතා කරන්න කරුණු කාරණා බොහොමයක් තිබුණට කාලය ඊට හරස් වෙලා තියෙනවා. ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ මැදිරියට වැඩම කළ කලබෝවිල ආනන්ද ස්වාමීන් වහන්සේට. ඒ වගේම අපේ වෛද්‍යතුමන් සුසිත්රුවන් මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි. එහෙනම් අපි ඔබේ නිවසේන් සමුගන්නවා.